අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපේ මුවත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කරක පින්වතුනි අපි මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ හැමදෙනාම අපිට මේ දුක්ඛාගත සසරෙන් ඈතර වීම සඳහා අවශ්‍ය දහම් දැනුමක් පූර්ණය කරගන්නට දහම් කරුණු ටිකක් සාකච්ඡා කරන්න. ඒ වගේම මෙතනදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා භාවනා මානසිකාරයක් හැටියට ලෝකෝත්තර මාර්ගය වඩන්නේ කොහොමද? නැත්නම් යෝනිසෝ මානසිකාරයකට යුත්තේ කෙසේද කියන කාරණාව ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. එතනදී සීලය පිළිබඳව චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන සමාධිය ඇති වෙන කමඨහන් ගැන මේ අවස්ථාවේදී මම මතක් කරන්න යන්නේ නැහැ. මොකද ඒවා පිළිබඳව අපිට රටේ ඕනම තරම් දැනුම ලබා ගන්නට ක්‍රම උපායන් තියෙන නිසා ඥාන දර්ශනය ගැන තමයි මම පොඩ්ඩක් කතා කරන්න කියලා හදන්නේ. ඉතින් ඒ නිසා හැමදෙනාටම මතක් කරනවා ඊ타මත් වමනාවේ ඊ타මත් ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට මේ ධම් කරුණු ටික ශ්‍රවණය කරන්නට කියලා. මේක මම අර ධර්ම දේශනාවක් හැටියටම කරගෙන යන්නේ නැති නිසා අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන විදිහට දේශනාව තුළ නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව හෝ නොවැටහෙන යම් කරුණක් තිබුණොත් ඕන කෙනෙකුට අහන්නත් පුළුවන් කතා කරන්නත් පුළුවන්. අපි මේ එතනදී මම ගිය සැරේත් දහම් කරුණු ටිකක් මතක් කළා. මම මාර්ගය ගැන වඩන්න ඉස්සර වෙලා නිවන් දකින්ට අපි හැමදෙනාම උත්සාහවත් වෙන මේ ගමනේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය අපි තුල ඇති කරගත යුතු අනුපූර්ව ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියන කාරණාව මම පොඩ්ඩක් මතක් කරගන්නම්. මම එදා මතක් කළා පටිච්ච සමුප්පාද ධර්මය නුවණින් මෙනෙහි කරනකොට ඇති වෙන ඵලයක් තමයි අර්ථයක් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය ඇතිවීම. රස දුක ඇතිවීම දුක නැතිවීම නැත්නම් දුක්ඛ නිරෝධය දැනගත්තාම ඒකේ ප්‍රතිඵලයක් තමයි ඒ නිරෝධය සාක්ෂාත් කිරීමට යන මාර්ගය පිළිබඳව දැනුවත් වෙන්න යොමු වීම, මාර්ගය හමු වීම. ඊට පස්සේ ඒ මාර්ගය වඩනකොට සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් කියන සතර ඵලයන්ටපත් වෙලා විමුක්තිය කියන එක ස්පර්ශ ආයතන ආය උපාදාන වශයෙන් නොගෙන මිදිලා ඉන්නවා කියන අවස්ථාව අපිට විමුක්තිය සාක්ෂාත් වෙනවා. විමුක්තිය නිසා සියලු දුකේ නිවීම නැත්තම් නිවන අරමුණු වෙනවා. නිවන අරමුණු කරන්න පුළුවන් කියලා. එතකොට අපි කෙටියෙන් පොඩ්ඩක් බලමු පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පටිච්ච සමුප්පාද ධර්මය මෙනෙහි කරන්න කොහොමද කියලා. ඒක ගොඩක් විස්තර නෙමෙයි කෙටියෙන්. පෙර අවිද්‍යාව කර්ම කියන ටික හේතුයි. එතකොට ඒ නිසා ඵලයක් හැටියට
විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ විපාක ස්කන්ධ ටික හම්බ වුණා. ඒක කෙටියෙන් දකින්න විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන ඇහැ හැදිලා හැඩ රූපයක් පෙනෙනවා. කන හැදිලා කනට ශබ්දයක් ඇහෙනවා. නාසය හැදිලා නාසයට ගඳ සුවඳ දැනෙනවා. එතකොට ඒ නාම ධර්මات එක්කම ගන්නට දැනෙනවා කියන තැනටම පෙනෙනවා කියන තැනටම දැනගන්නවා නෙමෙයි. රූප පෙනෙනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා කියනකොට රූප පෙනෙනවා කියනකොට මෙබඳු අර්ථයකින් ගන්න. පොඩි ළමයෙකුට මාස 4ක 5ක පොඩි ළමයෙකුට අඬන්නේ නැති ඉඳර ටිලින් ටිලින් ගාලා කැරකෙන පාට වෙල්ලනකොට පාට පේනවා නමුත් ප්‍රඥප්තිය වශයෙන් කරන්න දන්නේ. එතකොට ආන් ඒ වගේ මට්ටම තමයි පේනවා කියන එක. එතකොට නොදන්නා භාෂාවකින් කතා කරුත් අපිට ඇහෙනවා. එතකොට ඒ වගේ මට්ටම තමයි ඇහෙනවා කියන එක. මේ වගේ පෙනෙන ඇහෙන ටික අපිට හැදුන පුරාණ කර්මයට විපාක හැටියට හිත හැදිලා ධර්මාරම්මන හම්බුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුරාණ කර්මයට හටගත්ත විපාක ස්කන්ධ පංචක නැත්තම් පෙනෙනකම ඇහෙනකම ගත්තාම හරියට නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ. නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනකට අලුතෙන් තෙලුත් තිරෙත් දැම්ම නැත්තම් කවුරුත් ඒකාන්තයෙන් ඒ පහන නිවිලා යනවාමයි. ඒ වගේ අනාහාරව නිවෙනවා වගේ මේ පුරාණ කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටිකට මොන විදිහටවත් පැවතිය හැකි බවක් හෝ නැහැ. ඒ ටික හේතු ප්‍රත්‍යයෙන් තියෙන්නේ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනකම තමයි ඇත්ත. නිරුද්ධ වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ තමයි මේ විපාක ස්කන්ධ ටිකේ කිරෝලටම ඇවිල්ලා තියෙන්නේ. ඒ අලුතෙන් නිවෙන්න හදන පහන් මේ නිවිලයන්ට ඔන්න මෙන්න කියලා තියෙන පහනකට යම්කිසි කෙනෙක් අලුතෙන් තෙලුයි තිරෙයි දැම්මොත් ඒ පහනම නිවෙන්නේ හොඳට තරුණ වෙලා ආලෝකමත් වෙලා තව බොහෝ කාලයක් දැල් වෙනවනේ. ඒ වගේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ විපාක ස්කන්ධ ටිකට දැන් තණ්හා උපාදාන කියන කෙලෙස්ය තිබුණොත් මේ දුක් ස්කන්ධ ටික නිවෙන්නේ නැහැ, නිරුද්ධ වෙන්නේ නැහැ, නිවන ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට දැල් වෙනවා. ඇති වෙනවා වගේ තමයි තණ්හා උපාදාන තිබුණොත් භවයේ හිටිනවා කියලා පෙන්වන්නේ. භවය කියලා කියන්නේ දැක්කට පස්සේ දැකපු දේ ඇතිකමට, අහුවට පස්සේ අහපු දේ ඇතිකමට හිටිනවා. එතකොට මේ විදිහට දකින අහන දේවල් ඇතිකමට හැදුනහම භවය හැදුනහම ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කියන සියලු දුක් රැසේ හට ගැනීම පෙනෙයි කියලා පෙන්වනවා. එතකොට පටිච්චසමුපාදයේ ගවේෂණය කරනකොට පෙර අවිද්‍යා කර්මයට හටගත් විපාක ටිකට දැන් අලුතෙන් පහනකට තෙල් විතරේ දාන වගේ දැන් තණ්හා උපාදාන කියන කෙලෙසෙන් නිස්ෘත වුණොත් යුක්ත වුණොත් ඒකේ දෝෂය පෙන්වනවා. දකින්නහන හැම දෙයක්ම ඇතිකමට ඉතුරු වෙලා ඉතුරු වෙන කමට තමයි අපි භවය කියලා කිව්වේ. මොකද පුරාණ කර්මයේ හටගත් විපාක ටිකේ ස්වභාවය දැක්කෙන් පස්සේ දැකීමෙන් පස්සේ ඉතුරු නැතුම නිරුද්ධ වෙනවා. ඇහිමෙන් පස්සේ ඉතුරු නැතුම නිරුද්ධ වෙනවා. නමුත් තණ්හා උපාදාන කියන කෙලෙස්යෙන් ආලිප්ත වුනහම ඇලුනහම ඒ නිරුද්ධ වෙන බව පේන්නේ නැහැ. ඒ වෙනකොට දැල් වෙනවා. ඇතිකමට තමයි එළඹ සිටින්නේ. ස්වභාවය තමයි යංකින්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙන එක තමයි ස්වභාවය ඇත්ත. ඒ හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන යතහභූත ස්වභාවය නැත්තම් ඒ හටගත් දේ නිරුද්ධ වෙනවා කියන ස්කන්ධ නිරෝධය අපිට අරමුණු වෙන්නේ තණ්හා උපාදානයේ දෝෂයක. තිබුණොත් හටගත් දේ නිරුද්ධ වෙනවා වෙනුවට හටගත් හැම දෙයක්ම තියෙනවා. ආපහු ගිහිල්ලා බලන්න අහන්න පුළුවන්. ඒ පුද්ගලයෝ ඒ දේවල් ඒ තැන් අර තැන් වල තියෙනවා කියලා සිහි කරන්න පුළුවන් නිමිති හිටිනවා. එතකොට එහෙම ලෝකෙ හැදිලා තිබුණොත් ජරා මරණ දුක එනවා කියලා පෙන්වනවා. පටිච්ච සමුපාදයේ අනුලෝම මෙනෙහි කරනකොට අපිට හම්බුණා දැන් වර්තමානයේදී
පුරාණ කර්මෙන් හටගත්ත විපාක ස්කන්ධ ටික දුක්ඛාන්ත බෑ. ඒකට තණ්හා උපාදාන කියන කෙලෙසේ තිබුණොත් මේ විපාක ස්කන්ධ ටික මේ දුක අද නිරුද්ධ වෙන්නේ අපිට නිරුද්ධ කරන්න බෑ. දුක නැති වෙන්නේ අපිට ඇතිකමට එළඹිලා දුක් විඳින්න වෙනවා. සසරටත් යන්න වෙනවා කියලා දුකයි දුක්ඛ සමුදය දෙක පෙන්වනවා. අද තණ්හා උපාදාන කෙලෙසයක් තිබුණා නම් ඒක නිසා තමයි භවය හැදිලා ජරා මරණ දුක එන්නේ කියලා පෙන්වනවා. මේ ඇහැ රූප චක්කු විඥාණයම නිරෝධය පෙන්නතු මේ ඇහැ රූප චක්කු විඥාණයම ඇතිකමට හැදිලා දුක එනවා. ඔන්න දුකයි දුක්ඛ සමුදය. ඊට පස්සේ පෙර අවිද්‍යා කර්මයට හටගත්ත මේ විපාක ස්කන්ධ ටික පහනක් නෙවෙන්න ඔන්න මෙන්න වගේ තියෙන්නේ. එහෙම පහනකට අලුතෙන් කෙනෙක් තෙලුයි තිරේ දැම්මේ නැත්තම් ඒ පහන පවතින්නේ නැහැ, පැවිතිය හැකි බවකුත් නැහැ, අනාහාරව නිබිලා යනවා වගේ. මේ පෙනෙන ඇහෙන විපාක ස්කන්ධ ටිකේ අද දවසේදී තණ්හා වශයෙන් බැසගෙන උපාදාන වශයෙන් අල්ලගෙන නොඉන්නවන්න. උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියෝ. අනුපාදා කියලා කියන එකට උපාදාන වශයෙන් නොගන්න කමට කියන අනුපාදා. අනුපාදා භවක මනස තියාගත්තොත් ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය වගේ මේ ස්පර්ශ ආයතන ටික උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියෝ. ඒකේ ආනිසංසය තමයි දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි, යහපු දේ ඇහිීමෙන් පස්සේ නිරුද්ධයි, ඇහැ නිරුද්ධයි, රූපේ නිරුද්ධයි, චක්කු විඤ්ඤාණය නිරුද්ධයි කියලා හටගත්ත දේ නිරුද්ධයි. යං කිච්ච සමුදය දබ්බං සම්බන්ත නිරෝධම. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් හේතු නිරුද්ධ වෙනවා කියන එක පේනවා. නිවන පේනවා. විරජම් වීතමලං ධම්මචක්කුං උදපාදි. කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති ධම්ම නැහැ කියලා කිව්වේ. යමක් සමුදය ස්වභාව කොට නැත්තම් ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් කොට යුක්තයි කියලා දකින එකනේ. මෙන්න මේ පෙනෙන ඇහෙන ටිකේ තණ්හා උපාදාන වශයෙන් නොගෙන හිටියොත් තියෙන දෝෂේ, තණ්හාව නැතිකොලොත් තියෙන දෝෂේ මොකක්ද? මේ ආනිසංසය මොකක්ද? හටගත් දේ නිරුද්ධයි කියන එක පේනවා. එහෙම වුණොත් ඒ කියන්නේ භව නිරෝධෝ. භව නිරෝධෝ. භවයේ හිටින්නේ නැහැ. භවය කියලා අපි මතක් කළේ පෙනෙන ඇහෙන දේවල් ඇතිකමට හිටින එකනේ. එතකොට භව නිරෝධෝ කියලා කියන්නේ පෙනෙන ඇහෙන දේවල් හිටින්නේ නැහැ. භව නිරෝධය නිවනයි කියලා කියන්නේ. එතකොට ඒ වගේ ලෝකයක් රැඳෙන්නේ ලෝකෙ හැදෙන්නේ. එතකොට භව නිරුද්ධ වුණාම ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස උපායසන සීල දුකේ නිරෝධය වෙනවා. කියලා ඔන්න පුරාණ කර්මෙන් හටගත්ත විපාක ටිකට අද තණ්හා උපාදාන වශයෙන් නොගෙන ඉන්නවා කියලා කියන්නේ පහනකට තෙලුත් තිරෙත් දාන්නේ වගේ අලුතෙන්. එතකොට මේ දුකට පවතින්න බෑ. පුරාණ කර්මෙන් හටගත්ත මේ දුක් ටික අර පහනම තමයි නිවිලා යනවා. වගේ මේ දුක් පංච උපාදාන ස්කන්ධය ආයතන 12 ධාතු 18 එතන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන බව මේ නිරුද්ධ වෙන බව මේ භව සාක්ෂාත් වෙනවා. ඔන්න දැන් දුකයි දුකේ නිරෝධයයි අහගත්ත. එතකොට පටිච්ච සමුප්පාද ධර්මයේ මෙනෙහි කරනකොට දුක ඇති වෙන හැටි, දුක නැතිවීම නැති කරන මඟ නැති කරන මේ නැති බව අවබෝධ වෙනවා. එතකොට දැන් අපිට උත්තරයක් ආවා ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත් තමයි ස්පර්ශ නිරෝධය, සලආයතන නිරෝධය, දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන්නේ, නිවන ලැබෙන්නේ කියලා. එහෙනම් ගාවට ප්‍රතිපදාවක් අවශ්‍ය වුණා ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන මිදිලා ඉන්න අපිට. එතකොට අපිට තියෙන්නේ උපාදාන වශයෙන් නොගෙන මිදිලා ඇහැ රූප කන ශබ්ද කියන ටික උපාදාන වශයෙන් නොගෙන ඒව අල්ල ගන්න නැතුව ඒව ඇසුරු කරන්නේ නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් හදා ගන්න එක ඕනේ. මොකද එතකොට ඒ ටික කළාම උපාදාන වශයෙන් නොගන්නකොට දුක නිරෝධ වෙනවා. උපාදාන වෙච්චකම් දුරු වෙලා නිවන ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙනවා කියන එක තියෙනවනේ. හරි. ඔන්න උත්තරයක් ආවා. එහෙනම් ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන ඉන්න එහෙනම් යමක් කටයුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය පනවනවා. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියලා මෙන්න මේ ත්‍රිශික්ෂාව
හොඳට වඩන්න පූර්ණය කරන්නට තමන්ට අනුපාදා පරිනිර්වාණය දක්වා මනස ගෙනියන්න පුළුවන්. ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදෙන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයෙන් මිදිලා ඉන්න තැනට මනස ගන්න පුළුවන් කියලා අපිට පෙන්වුවා සීල සමාධි ප්‍රඥා. ඒකෙදි ප්‍රඥාවේදී බුදුරජාණන් වහන්සේ ඔය ඔක්කොම ටික කැටි කරලා හොඳ උපායක් පෙන්වනවා අපිට. මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධ උද්‍යප්පයානු පඤ්ඤාය සමන්නාගතු අරියය නිබ්බේධිකය සම්මා දුක්ඛය ගාමිනියයි. ඒ කියන්නේ ආර්යෝ ඊටමත් උතුම් නිබ්බේධිකය සසර කලකිරීම පිණිස දුකේ කලකිරීම පිණිස ලෝකේ කලකිරීම පිණිස පවතින මනාව දුක් ගෙවීමට යන ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දන්නා නුවණින් යුක්ත වෙන්න කියනවා. බලන්න ඒ ඇතිවීම නැතිවීම නුවණේ තියෙන ಗುಣ ටික. එතකොට ඒක ආර්යෝ කියන්නේ ඊටමත්ම උතුම් නිබ්බේධිකයි. අපි මේ තරම් මොනතරම් බණ භාවනා කෙරුවත් කතා කෙරුවත් ආදීනව කතා කෙරුවත් දුක කතා කරනවා. එතකොට විහෙත කතා කරනවා, අපායවල දුක කතා කරනවා, පීඩාවන් නැහැටි කතා කරනවා. නමුත් අපේ හිත තව තවත් ලෝකෙට බර වෙලා ලෝකෙම ඇලෙනවා මිසක කොච්චර දුක කතා සමහර දුක විඳිනවා. අපි අසනීප වෙලා ලෙඩ ඇතිලා කතා කරනවා නෙමෙයි. ස්පර්ශ දුක ස්පර්ශත් වෙනවා විඳිනවා. ඒත් කලකිරෙන්නේ අපි අර පළඟැටියා වගේ. පළඟැටියා පහනකට එක සැරයක් පැනලා පිච්චුනහම දුක එනවා. විහෙස දුක දැනෙනවා. ටිකක් හරි පණ තිබුණ ආයෙත් පයින්නවා ඒකට. ඒ ගතියම ඒක පුද්ගලයක අපි පළඟැටියා මොන්සේ කියලා කිව්වොත් තණ්හාවේ ගතිය ඔක තමයි. එතකොට අපි දුකේ කලකිරෙන්නේ නමුත් මෙන්න මේ ස්කන්ධයේ උදේවැය දන්න නුවණ ප්‍රධානම ලක්ෂණය තමයි නිබ්බේධිකයි. දුකේ කලකිරීම ඇති කරනවා. කලකිරීම ඇති කරනවා. එතකොට මෙන්න මේ සම්මා දුක්ඛය ගාමිනිය මනාව දුක් ගෙවීමට යනවා. එතකොට දුක කියනක ජීවිතෙන් මනා ලෙසම නිවැරදි ලෙසම සියලු ආකාරයෙන් දුක ගෙවලා දානවා. බලන්නකො අපිටත් ඕනේ කියන්නේ එතකොට මේ නුවණ ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන ඒ නුවණට අයිති වැඩ ටික උතුම් ස්වභාවයටපත් කරනවා. මේ පංච උපාදාන ස්කන්ධයේ දුකේ කලකිරවනවා. කලකිරවලා ඒ සියලු දුකෙන්ම නිදහස් කරලා දෙනවා කියන ටිකක් තියෙනවා. හරි. එතකොට දැන් අපි මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලමු. එතකොට උදේවැය බලන ආකාරය ඉගෙනගෙන පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලන්න ඕනේ. උදේවැය බලනකොට ඒ පෙනෙන බලන ටික බලන කාරණාව පැහැදිලි මදිනම් ඒකට උපකාර පිණිස චිත්ත සමුදයක් ටික ටික ඇති කර ගන්න ඕන. චිත්ත සමාධිය ඇති කර ගන්න උපකාර පිණිස සීලයක් වඩන්න ඕන. හරි. දැන් අපිට ප්‍රධානම ඉලක්කයට අපි ආවා පටිච්ච සමුප්පාදයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය මාර්ගයේ ප්‍රධාන අංගය වුණා මොකද ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ. එතකොට මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ තියෙන කෙනාට කිසිදු වෙහසක් කිසිදු අපහසුයක් නැතුව පංච උපාදාන ස්කන්ධය කන්ද දුක්ඛ කියන ටික පිරිසිඳ දකිනවා. යම් තණ්හා උපාදාන කියන කෙලෙසයක් තියෙනවා නම් ඒ කෙලෙසය ප්‍රහාණය වෙනවා. යම් දුකේ නිරෝධයක් තියෙනවා නම් භව නිරෝධයක් තියෙනවා නම් ජරා මරණ නිරෝධයක් තියෙනවා නම් ඒ නිරෝධය ඒ නිවන ලෝක නිරෝධය සාක්ෂාත් කරලා දෙනවා. ඔය සඳහා කවුරුවත් මහන්සි ගන්න ඕනේ පංච උපාදාන ස්කන්ධය පිරිසිඳින් දකින්න අපි මොකද්ද කරන්න ඕනේ?
මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධය කියන්නේ මොනවද? කොහොමද ඒවා පිළිසෙන් දකින්න කොහොමද කියලා ඒ ගැන කිසිදු උත්සාහයක් ඕනේ නැහැ. ඒ වගේම අනේ කොහොමද මෙච්චර මේ ගෙවල් දොරවල් දුව දරුවෝ මේවා අයින් කරගන්නේ? මේවේ අපේ හිත බැඳලා අපිට අපහසුයි දැන් නම් බෑ වගේ තැනකින් අපිට තේරෙන්නේ. ඒ තණ්හාව උපාදානය ගෙවා ගන්න අයින් කරගන්න දස්සනකටවත් මහන්සි ගන්න ඕනේ නැහැ. ඊගාවට නිවන කියන්නේ මොකක්ද? ඒ නිවන දකින්න කොහොමද? හටගත්ත දේ නැති වෙනවා කියලා පේන්නේ නැහැ. ඒක බලන්නේ කොහොමද? ඈ එතකොට යනකොට දකින දේ දැකීමෙන් අහපු දේ ඇහිමෙන් පස්සේ නිමිති ඉතුරු වෙන එක නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? ඒ හින්දානේ මේ ලෝකේ තියෙන්නේ කියලා හැම පොඩ්ඩක්වත් උත්සාහවත් වෙන්න ඕනේ නැහැ. මම ටික මතක් කළේ පංච උපාදානස්කන්ධී උදේවැය බලනවා කියන කාරණා විතරමමයි කරන්න ඕනේ. එතෙන්ට තමයි මේ ශාසනයේ අතිශයම උත්තරීතර තැනක් දීලා තින්නේ ස්කන්ධයන්ගේ උදේ වේදනා ප්‍රඥාව. නව මහ විදර්ශනා ඥාන ටික ආරම්භ වෙන්නේ මේ ප්‍රඥාවෙන්. මෙතන ඉඳලා පටන් ගත්තාම තමයි සංස්කාරයන්ගේ උදේ වේදනා නුවණින් පටන් ගත්තාම තමයි එයාට බංග ඥානය, බයිතුපට්ඨා ඥානය, ආදීනෝ ඥානය, මුංචිත කම්මිතා ඥානය කියන මේ සියලුම නුවණවල ක්‍රමානුකූලව වැඩෙන්න ගන්නෙ. එතකොට සදිස් බෝධිපාක්ෂික ධර්ම මේ ඔක්කොම වැඩෙනවා කිසිදු වෙහසක් නැතුව. ඒකයි අර පංච උපාදානස්කන්ධයේ උදේවැය නොදැන අවුරුදු 100 ජීවත් වුණ තේ ජීවිතයක එක ජීවිතයක් ජීවත් වුණ තේ ජීවිතය වටිනවා කිව්වේ. හරි. දැන් අපි මෙතන ඉඳලා කතා කරන්න යන්නේ දැන් ඔක මෙතෙන්ට එන්න අපි ආපු කල්යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්ම ශ්‍රවණය තුලින් අපිට ලැබුණු උපදේශය පටිච්චසමුපාදයෙන් ලැබුණ ජීවිතයකට දුක එන්නේ කොහොමද දුක නැති වෙන්නේ කරන්නේ කොහොමද කියන එක ඊට පස්සේ එහෙනම් දුක නැතිකරන්න මෙන්න මේ ටිකකට යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ ස්කන්ධයන්ගේ උදේ වේදනා නුවණ හම්බුනා චතුරාර්ය සත්‍ය නිසා මාර්ගය හම්බුනා. දැන් අපි මේ මාර්ගයේ වඩන ආකාරය නැත්තම් ස්කන්ධයන්ගේ උදේවැය බලන ආකාරය පොඩ්ඩක් නුවණින් බලමු. මෙන්න මේ කතා කරන්න හදන ටික හරිම වැදගත්, හරිම ශ්‍රේෂ්ඨයි. එතකොට ඔයගලන්ට වැඩි ඈතක නෙමෙයි බොහෝම ළඟ අනුපාදා පරිනිර්වාණය මේ අතේ දුරක තියෙන වගේ මට්ටමට ඉන්නේ. හරි. අපි අහලා තියෙනවා පංච උපාදාන බුදුරජාණන් වහන්සේ පෙන්වන කොහොමද පංච උපාදාන ස්කන්ධය උදේවැය බලන්නේ කියලා. යම් රූපයක් තියෙනම් රූප කියනකොට ඇහැ ඇති ඇහැට පෙනෙන රූප කන ඇති කනට ඇහෙන ශබ්ද නාසය ඇති නාසයට දැනෙන ගන්ධ දිව ඇති දිවට දැනෙන රස කය ඇති කයට දැනෙන ස්පර්ශ කියලා මේ දස ආයතන ටික රූප හැටියට යනවා රූපයි කියලා අපිට ගන්න පුළුවන් මෙතන. එතකොට ඒ හැම රූපයක්ම සතර මහා ධාතු සහ සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයි හැදිලා තියෙන්නේ. රූපවල යථාර්ථය. එතකොට කන බොන ආහාරය නිසා තමයි මේ රූපේ හැදෙන්නේ. කන බොන ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා. රූපය කියන එක මහ භූත සහ උපාදාය රූපයි. ආහාරය නිසා රූපය හැදෙන්නේ ආහාරය නැති වෙනවා කියලා රූපේ ඇතිවීමත් නැතිවීමත් දන්නවා. ඊට පස්සේ වේදනා සංඥා සංකාර වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් තියෙනවා. අපිට රූපයක් පෙනෙනවා ශබ්දයක් ඇහෙනවා කියලා කියන්නේ ඔන්න ඔය සිතක උපන්න මෙන්න මේ ගති ටික නිසායි. රූපේ තියෙනවා රූපේ පෙනෙනවා කියන ටික කරන චෛතසික ටික චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස කියලා. ස්පර්ශය නිසා මේ වේදනා සංඥා චේතනා හටගන්නේ. ස්පර්ශය නැති වෙනවා කියලා චෛතසික ටිකේ චෛතසික ටිකක් ස්පර්ශය කියන්නේ සිතුවිල්ලක් චෛතසිකයක් සිටී ඇති වෙන ගතියක් වේදනාව සංඥාව චේතනාව කියන්නේ සිටී ඇති වෙන ගතියක් සිතුවිල්ලක් චෛතසිකයක් ධර්මතා මාත්‍රයක් ස්පර්ශකයෙන් හටගන්න කියලා පෙන්වනවා. හරි. එතකොට මෙන්න මේ නාමයි මේ රූපයි දෙක නිසා යමක් දැනගන්නවා. නාම රූප පත්‍ය විඥාන. නාම රූප නිරෝධ විඥාන නිරෝධා කියලා මෙන්න මේ විදිහට බලන එක තමයි ස්කන්ධයන්ගේ උදේවැය කියලා පෙන්වන්නේ අපිට. ඔන්න ඕක නුවණින් අපි බලන්න ඕනේ.
එතකොට දැන් ඔය අපි කතා කළේ ස්කන්ධයන්ගේ උදේවැය බලන පෙළ දහම ගැන. ඔය ටික පෙළ දහම සම්මර්ෂණය කෙරුවා කියලා පෙළ දහම මුමුන් හිටියා කියලා මේ දුකත් පිරසෙන් දැකලා සමුදයක් දුර වෙලා නිරෝධය සාක්ෂාත් වෙනවා කලකිරීම පිණිස පවතිනවා කියන ඔක්කොම ටික කරලා දෙන්නේ නැහැ. ඒ පෙළ දහමින් පෙන්නපු විදිහට ජීවිතයට ආදේශ කරගන්න ඕනේ. ඒ නුවණ ජීවිතය තුලින් දකින්න ඕනේ. ඇති කරගන්න ඕනේ. හරි. අපි ඕක මෙතනින් පටන් ගමු. නාම රූප පත්‍ය විඥානං කියනවා. හරිද? ඔන්න විඥානං කියනකොට විඥානය කියන pāli වචනේ සිංහල තේරුම තමයි දැනගන්නවා කියන එක. එතකොට ඇස් ඉදිරි පිටට ආපු රූපයක් දැනගන්නවා. රූප දැනගන්න. අපි රූප දකින්නවා කියලා කියන්නේ ඒක ප්‍රඥප්තියක්. ඒක නිකන් විවහාරයක් විතරයි. රූප දැනගන්නකම තමයි වෙන්නේ. රූප දැනගන්නකම රූපේ දකින්නවා කියලා විවහාර කරනවා. ශබ්දයක් දැනගන්නකම තමයි වෙන්නේ. ශබ්දය අහනවා කියලා විවහාර කරනවා. ගන්ධ සුවඳ දැනගන්න තමයි මේ ගන්ධ සුවඳ දැනගන්නවා. එතකොට රස දැනගන්නකම තමයි රස විඳිනවා කියලා විවහාර කරන්නේ. වෝහාර ධර්ම කියලා. එතකොට අපි කියමු දැන් හොඳට අවධානය යොමු කරන්න මම මේ කතා කරන ටිකට අපි කියමු දැන් අපි ඇස් ඉදිරි පිටට ආපු වස්තුවක් දැනගන්නවා. හරි. ඔන්න දැන් අපි මේ පංච උපාදානස්කන්ධය උදේවැය බලන්න යන්නේ. දැන් නාම රූප පත්‍ය විඥානං කියපු විඥානං කිව්වේ දැනගන්නවා. ඔන්න දැන් මම ඉස්සරහා තියෙන මේ වස්තුන්ගෙන් මට පේනකොටම පොතක් කියලා දැනගන්න පුළුවන් වුණා මට. එතකොට පෑනක් කියලා පේන රූපේ දැනගන්න පුළුවන්. ඊට පස්සේ බිත්තිය කියලා දැනගන්න පුළුවන්. පැදුරක් කියලා දැනගන්න පුළුවන්. එතකොට බලන පැත්තේ මොනවා හරි දැනගන්න පුළුවන්. හරිනේ. හරි. එතකොට අපි කියමු දැන් මේ ඇස් ඉදිරියට තියෙන මේ වස්තුව දකිනකොටම පොතක් කියලා දැනගන්න පුළුවන්කමක් හම්බ වුණා. දැන් මේ පොතක් කියලා දැනගන්නා කම ඇති වෙච්ච හැටි හා නැති වෙන හැටි තමයි බුදුහාමුදුරු හොඳට ස්කන්ධයන්ගේ උදේවැය කියන එකෙන් පෙන්වන්නේ. මේ නාම රූප දෙක ඉස්සෙල්ලා නාම රූප දෙකේ ඇත්ත පෙන්වන්න තමයි නාම රූප දෙකේ හේතුඵල ධර්ම පෙන්වන්නේ. ඒ බඳු නාම රූප දෙකක් නිසා දැනගැනීමක් ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනවා දැනගැනීම නැති වෙනවා කියන කාරණාව පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධෙක උදේවැය පෙන්වන්නේ. හරි. අපි ඒක මෙහෙම බලමු. දැන් අපි කියමු ඇහැ කියන එක පවතිනවද කියලා බලන්නකො. බන කන බොන බත් පාන් කවපු මුන්නට එහෙම නැතිවෙත් ඇහැ කියන එක පවතිනවද? පවතින්නේ නැහැ. එතකොට ඇහැ කියන එක නැතිනම් රූප පේනවද අපිට? රූප පේන්නේ. එහෙනම් කන බොන ආහාරي අපිට ඇහැ තියෙනවා. ඇහැට රූප පේනවා. මහ භූත සහ උපාදාය රූපයි. මොකද මහ භූත උපාදාය දෙකම තියෙනවා කියන්නේ මහ භූත නැතුව උපාදායට විතරක් ඉන්න බෑ. එතකොට මහ භූත සහ උපාදාය කියන රූපයක් තියෙනවා. හැබැයි කන බොන ආහාරය නිසා තමයි අපිට ඒ රූපය හම්බ වෙන්නේ. පේන්නේ. හරි. එතකොට කන බොන ආහාරය නැතිවම රූපේ නැති වෙනවා. හරි. ඔන්න දැන් ඒ බඳු ඇහැට ඇස් ඉදිරි පිටට වර්ණ සටහනක් නැත්නම් ආහාරයෙන් හැදුණු රූපයක් තමයි දැන් පේන්නේ. ඊට පස්සේ ඇහත් රූපය තියෙන තැනට භවංග මට්ටමේ තියෙන හිත චක්කු විඥාන සිත පැමිණෙනවා. මම මේ කියන ටික අහන්න මේ ටික විතර ටිකක් ගැඹුරු වෙන්නේ. එතකොට ඇහත් රූපය තියෙන තැනට සිත පැමිණියට පස්සේ චක්කු විඥානය ආවට පස්සේ ස්පර්ශය කියන ධර්මතාවය සම්පූර්ණ වෙනවා. ස්පර්ශය නිසා මේ ඇස් ඉදිරියට ආපු අරමුණ විඳින්න අරමුණේ හැඩේ පෙනෙන්න හැඩේ හඳුනා ගන්න පුළුවන්කම අරමුණට පොතක් කියලා හිතන්න පුළුවන්කම කියන ටික හම්බ වෙනවා හැදෙනවා නාම ධර්ම ටික. එතකොට ඇහත් රූපයක් දෙක රූපය ඒ දින තැනට මේ චක්කු විඥානීය පැමුණාම ස්පර්ශය හදලා වේදනා සංඥා චේතනා විඳිනවා හඳුනනවා හිතනවා කියන නාම ධර්ම ටිකක් පැමිණෙනවා. මෙන්න මෙතනදී මේ චක්කු විඥානීය කෘත්‍යය තමයි
නාම ධර්ම ටික හදන්න නාම ධර්ම ටික ඇති කරන්නයි මේ හිත මෙතෙන්ට පැමිණි. හිතේ කෘත්‍යය එච්චරමයි. ඒ හිතට වෙන දෙයක් දකින්න වෙන දෙයක් දැනගන්නවා කියන කාරණාවක් එහෙම නැහැ. ඒ චක්කු විඥාන සිත පැමුණාම ඒ හිතේ වේදනා සංඥා චේතනා පහළ වෙච්ච එක තමයි රූපේ පේනවා කියලා කියන්නේ. එතකොට මේ චක්කු විඥානය නාම රූප හදනවා කියන ධර්මතා දෙකට වැය වෙලා. රූපයේ තියෙන තැනක නාම ධර්ම හදනවා කියන කාරණාවට වැය වෙලා. එතකොට ඒ හිත යට වෙලා තියෙන්නේ, වැය වෙලා තියෙන්නේ. ඒ හින්දා දැන් මෙතන නාම රූපයි යන ගණයට යනවා. එතකොට ස්කන්ධ වචෙන් නම් පහක්ම තියෙනවා. ඇහත් රූපයක් දෙක රූපය. එතෙන්ට චක්කු විඥානය පැමිණියාම ඒක චක්කු විඥානය. ඒ ස්පර්ශය නිසා විඳිනවා, හඳුනනවා, හිතනවා කියලා වේදනා සංඥා සංකාරකෙන් චෛසික පහළ වුණාම පොකුරට තියෙනවා ස්කන්ධ පංචකයම. හැබැයි ඒක විඥානයේ පස්ස සම්පයුක්ත ස්පර්ශය පැත්තට හේතු වෙලා තියෙන හින්දා තියෙන නාම රූප කියලා දෙකක්. හරිනේ. මට මෙතන පොඩ්ඩක් විස්තර කරන්න ගත්තා. දැන් සරලයි ඈ. හරි. ඔන්න ඇහත් රූපයක් දෙක රූපය ඒ රූපේ විඳිනවා රූපේ හැඩේ හඳුනනවා රූපෙට පොත කියලා හිතනවා කියන ටික චෛතසික ටික. මේ නාම ටිකයි මේ රූපයි දෙක නිසා පොත කියලා මංගව දැනුමක් ඇති වෙනවා. ඔන්න හොඳට බලන්න මෙතනයි හරි අවශ්‍ය. දැන් ඔන්න ස්කන්ධයන්ගේ උදේවැය කන බොන ආහාරයෙන් හැදුණු රූපය තියෙනවා. ස්පර්ශයෙන් හැදුණු වේදනා සංඥා චේතනා තියෙනවා. ඒ නාම රූප දෙක නිසා පොත කියන දැනගැනලක් මංගව ඇති වෙනවා. කන බොන ආහාරයෙන් හැදුණු රූපේ නැති වෙනකොට ඇහත් රූපයක් දෙක වෙන් වෙනකොට විපරිණාම වෙනකොට වෙනස් වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනවා. එතකොට වේදනා සංඥා චේතනා නිරුද්ධ වෙනවා. මේ නාම රූප දෙක නිරුද්ධ වෙනවා. ප්‍රඥප්තිය නිරුද්ධ වෙනවා. නැත්තම් දැනගැනීම නැති වෙනවා. හරි. මෙන්න මෙතනදී ඇහත් රූපයක් දෙක රූපය ඒ නිසා පෙනෙන අරමුණ විඳිනවා හැඩේ හඳුනනවා පොත කියලා හිතනවා කියපු තැන නාම. මං කිව්වා නාම රූප කියන ටික හදන්න විඥානය තොතෙන්ට බැසගෙන තියෙනවා කියලා. නමුත් තව හිතකට අහුවෙන්නේ නාම රූප කියන ධර්මතා දෙක විතරයි. විඥානයේ කෘත්‍ය අහුවෙන්නේ නැහැ. හරි. එතකොට මේ නාම රූප කියන තැනක ස්කන්ධ පංචකයක්ම තියෙනවා කියලා දැන් අපි දන්නෝනේ. හරි. මෙන්න මේ නාම රූප දෙකට තමයි පුරාණ කර්මෙන් හටගත්තේ කියලා පෙන්වන්නේ. හරි. මෙන්න මේ ඒ කියන්නේ පෙනෙනවා කියන තැනක නාම රූප දෙක නිසා එතකොට ස්කන්ධ පංචකයම තියෙනවා විඥානීය ප්‍රස සම්පයුක්තව තියෙනවා පෙනෙනවා කියන එක නාම රූප දෙකට කිව්වා පුරාණ කර්මෙන් හටගත්ත විපාකේ පංච උපාදාන ස්කන්ධය. ඔන්න ඔය නිසා පොත කියලා දැනගන්නා කමක් කෙනා ගාව උපදිනකොට මං ගාව උපදිනකොට මෙන්න මේ දැනගැනිල්ලට කියනවා දැනගැනිල්ලට කියනවා විඥානය කියලා. ඒකට තව පැත්තකින් කියනවා ප්‍රඥප්තියක් කියලා. ඒකට තව පැත්තකින් කියනවා සම්මතය කියලා. තව පැත්තකින් කියනවා අදිවචනය කියලා. තව පැත්තකින් කියනවා නිරුක්තිය කියලා. දැන් මේ පොත කියලා දැනගන්නා කම නැත්තම් මේ විඥාණය අන්න අර විපාක නාම රූප දෙකට අයිති නැහැ. විපාක නාම රූප දෙක ඇහත් රූපයක් දෙක රූපය ඒ ස්පර්ශය නිසා අරමුණ විඳිනවා හඳුනනවා හිතනවා කියපු නාම ධර්ම ටික නාමයි. මේ නාමයි මේ රූපයි නාම රූප දෙක පුරාණ කර්මෙන් හටගත්තු විපාක. ඒක හේතුයි ඒක ප්‍රත්‍යයයි ඒ නිසා හටගන්න ඵලයක් තමයි ඒකෙන් වෙන් වෙලා Taman තුල ඇති වෙන දැනුම නාම රූප දෙක නිසා හටගන්න ඵලයක් තමයි පොත කියන දැනගන්න කම. දැන් මේ පොත කියලා දැනගන්න කම නැත්තම් ඒකට තමයි අපි විඥානය කියලා කිව්වේ. මේ දැනගන්නවා කියන එක පින්හුතුනේ ඇති වෙන්නේ රූපය දකින්න කෙනා ගාවයි. බාහිර අපි කියමු ඇහත් රූපයක් තියෙනවා කන බොන ආහාරයෙන් හදලා සතර මහා ධාතුයි තාම දැනගැනිල්ලක් ඇති වෙලා නැහැ පොත කියලා. අරමුණ විඳිනවා දැනගැනිල්ලක් ඇති වෙලා නැහැ. අරමුණ හැඩේ හඳුන ගන්නවා දැනගැනිල්ලක් ඇති වෙලා නැහැ. පොත කියලා හිතන කමක් තියෙනවා
දැනගැනිල්ලක් ඇති වෙලා නැහැ. මේ දෙකේ ප්‍රතිපලයක් ඇති පොත කියලා දැනගන්න කමක් හැදුනහම හොඳට බලන්න පොත කියලා දැනගන්නවා කියන කාරණාව උපන්නේ තමන්ගාව පවතින්නේ තමන්ගාවමයි නිරුද්ධ වෙන්නේ. හරි. මෙන්න මේ පොත කියන දැනුම නැත්තම් දැනගන්නකම ඔය අනුසාරයෙන් දකින්න හැම එකක්ම නාම රූපච්ඡ විඥාන කියනකොට තමන්ගාව ඇති වෙන දැනගැනිල්ල. කන ශබ්දයක් දෙක රූපය ඒ අරමුණ විඳිනවා හැඩේ හඳුනනවා අරමුණට හිතනවා බල්ලෙක්යා ගැහුවා කියලා දැනගන්නවා කියන එක තමන්ගාව ඇතිවෙච්ච විඥානය. නාම රූප දෙක නිසා හටගත්ත ඵලය. හරි. මෙන්න මේ දැනගන්නවා කියන එක මේ විඥානය අර නාම රූප දෙකට අතීත නාම රූප දෙකට අයිති නැහැ. ඒක හේතුයි, ඒකේ ඵලයක්, ඒකේ මිදිලා ඉන්නේ. එතකොට මේ නාම රූප දෙකට තව පැත්තකින් අපි කියනවා විපාක හටගත නාම රූප දෙකට කියනවා යතහ භූත ස්වභාවය කියලා. ඇත්ත ඇති හැටි පවතින ස්කන්ධ ටිකක්. ස්කන්ධ ටිකක් එහෙම එකක් තියෙනවා. කන බොන ආහාරයෙන් හැදුණු රූපය කියලා එකක් නැතුව නෙමෙයි රූපයක් තියෙනවා. ස්පර්ශය කියන චෛතසිකයක් නිසා හටගන්න වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් තියෙනවා. එහෙම එකක් නැතුව නෙමෙයි. යථාභූත වශයෙන් තියෙනවා කියන එකෙන් කියන්නේ අනිත්‍ය වෙන්නේ නැතුව විපරිණාම වෙන්නේ නැතුව ඔහි තියෙනවා කියන එක නෙමෙයි. ඒක මායාවක් නෙමෙයි බොරුවක් නෙමෙයි තියෙන ධර්මයක්. හැබැයි මේ නාම රූප දෙක නිසා පොත කියලා පෑන කියලා නැත්නම් මිනිස්සෙක් කියලා දැනගන්නකම අපි ගාව උපදින මෙන්න මේක පින්වතුනි බොරුවක්. මේක මායාවක්. මේක ප්‍රඥප්තියක්. මේක නිරුක්තියක්. මේක අදිවචනයක්. මේක චේතනාවක්. මේක කර්මයක්. කර්මසිත. මේක එහෙම ඒවා නැහැ කොහෙවත්. ඒක බොරුවක්. එතකොට මේ ඇස් ඉදිරිපිට දෙන නාම රූප දෙක නිසා තමන් තුළ පොත කියන දැනගැනිල්ල ඇති වුණා ප්‍රඥප්තියක් ඇති වුණා ඇහත් රූපයක් දෙක නැති වෙනකොටම පොත කියන ප්‍රඥප්තිය තමන් තුළ නැති වුණා ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ කියලා කියන්නේ ඇස් ඉදිරිපිටට යම් වස්තුවක් එනකොට නැත්තම් නාම රූප දෙකක් නිසා තමන් තුළ දැනගැනිල්ලක් ඇති වෙනවා පොත පෑන පැදුර ඇඳ මිනිස්සයා ගැහැණි ළමයා තරුණයා කියලා ඒ නාම රූප දෙක නැති වෙනකොට ඒ දැනුම තමන් ගාව නැති වෙනවා තමන් ගාවම හටගෙන නැති වෙනවා මෙතනදී පරමාර්ථ සත්‍යය කියලා දකින්න කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් තිබුණා ඇහත් රූපයක් තිබුණා මහ භූතයි උපාදාය රූපයි කිව්වා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් අරමුණ විඳිනවා හඳුනනවා හිතනවා කියන චෛතසික ටිකක් පහළ වුණා. ඕකට ගන්න පරමාර්ථ සත්‍ය කියලා. යථාභූත ස්වභාවය කියලා. ඒ දෙක නිසා පොත, ඈන, ළමයා, මිනිසයා කියලා තමන් ගාව දැනුමක් ඇති වෙනවා කියලා ගන්නකො. මේ දැනුම දකින්නකො සම්මතය කියලා. මේ දැනුම දකින්නකො ප්‍රඥප්තිය කියලා. එතකොට මෙතන දැන් සම්මතය සත්‍ය සහ පරමාර්ථ සත්‍ය සහ සම්මතය කියලා ධර්මතා දෙකක් තියෙනවා. සත්‍ය නෙවෙයි ප්‍රඥප්තියක් සම්මතයක්. Taman තුල සම්මතයක් ඇති වෙලා නැති වෙනවා. ප්‍රඥප්තියක් ඇති වෙලා නැති වෙනවා. හරි. ඔන්න දැන් හොඳට බලන්න යමක් දකිනකොට දකින දේ ආරම්භය දැනගන්නා කමක් දැනුමක් උපදින්නේ Taman ගාවයි. හරි. උපදින්නේ බහැර රූපේ පැත්තේ ඉඳලා ඇහැ පැත්තේ ඉඳලා ටිකෙන් ටික ධර්මතා එකතු වෙලා ඒවා හේතුයි තමන් ගාව දැනගැනිල්ල ඇති වෙන තැන දක්වා කාරණා ටිකක් හැදෙනවා බාහිර දැනගැනිල්ල නොවන පොත කියන දැනගැනිල්ලක් මට හැදුනා එහෙම හැදුනේ නාම රූප කියන ධර්මතා දෙකක් නිසා. ඒක යථාර්ථයේ තියෙන එක පොත කියලා දැනුමක් ආව ඒක ප්‍රඥප්තිය සම්මතය. හරි. එතකොට දැන් හොඳට බලන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඇහත් රූපයක් දෙක නැති වෙන මේ නාම රූප දෙක නැති වෙනකොට පොත කියන දැනුම මංගව නැති වෙනවා.
මෙන්න මේ ස්කන්ධයන්ගේ උද්‍යව්‍ය ඥාණයට තමන් තුළ නාම රූප දෙක නිසා දැනගැනිල්ලක් ඇති වෙනවා විඥානය ඇති වෙනවා නාම රූප දෙක නැති වුණු විඥානය නැති වෙනවා දැනගැනිල්ල නැති වෙනවා කියන එකට නුවණින් ඉන්න දන්නේ නැත්තම් ඉගෙනගෙන හිටියේ නැත්තම් ලෝකයා කරන්නේ මොකක්ද අර නාම රූප දෙක නිසා තමන් තුළ ඇති වුණානේ දැනගැනිල්ලක් විඥානයක් සම්මතියක් ප්‍රඥප්තිය පොත පෑන ඇඳ පැදුර කියලා මේ ප්‍රඥප්තිය භාවිතා කරනවා මේ සම්මතිය ඇසුරු කරනවා මේ විඥානය ඇසුරු කරනවා එයා මොකද කරන්නේ විඥානීය අත්දැකීමෙන් අර නාම රූප දෙක දිහා බලනවා විඥානීය අත්දැකීමෙන් විඥානීය ඇතිවෙන්න හේතු වෙච්ච බලන්න හොඳට හේතුඵල ධර්ම කියනකොට ඵලයේ හේතුවට අයිති නෑනේ මේ රූපයයි නාමයයි නාම රූප දෙක හේතුයි ඒ දෙකේ ඵලය තමයි මිනිස්සෙක් කියන දැනගැනිල්ල බත්පාන් කවපු මුංගට වලින් හැදුණු රූපෙකුයි අරමුණ විඳින හඳුනන හිතන කම කියන චෛතසික ටිකයි ඒ නාම රූප දෙක නිසා මිනිස්සයා කියන දැනුමක් තමන් ගාව දැනගැනලක් ඇති වුණා. නාම රූප දෙක නැති වුණොත් තමන් ගාව දැනගැනල නැති වෙනවා. හරි. ඔන්න අර නාම රූප දෙක පරමාර්ථය ඒ දෙක නිසා තමන් තුල මිනිස්සයා පුද්ගලයා කියලා හටගත් එක ප්‍රඥාප්තියක්. සම්මතයක්. හරි. දැන් මේ නාම රූප දෙක නිසා හටගන්න විඥානයේ ප්‍රඥප්තිය නාම රූප දෙක නැති වෙනවා කියන එකට 100න් ඉන්න බැරිවොත් දන්නේ නැත්තම් එයා ප්‍රඥප්තිය අසුරු කරනවා කියලා කියන්නේ මිනිසයා කියන දැනුමෙන් අර නාම රූප දෙක දිහා බලනවා බලපු ගමම්ම අතන කන බොන ආහාරයෙන් හැදුණු රූපයි ස්පර්ශයෙන් හැදුණු නාමයි කියලා මේ නාම රූප දෙකේ යථාර්ථය සත්‍ය වැහිලා මේ විඥාණය අත්දැකීම එළඹ සිටිනවා. එතකොට අපිට පේන්නේ ඒ රූපය පුද්ගලයෙක් වගේ. දැන් පරමාර්ථ සත්‍යයේ තියෙන තැනක වහගෙන සම්මතය එළඹ සිටිනවා. අපිට සම්මතයයි පරමාර්ථයයි දැන් දෙකම එක ගොඩේ. හරිද? හරියට නිකන් කේක් එකක් අයිසිං එකකින් වැවුවා වගේ. එහෙම. හොඳට පුච්චපු කේක් එකක් දෙන කේක් එක අයිසිං එකකින් වැහුවාම දැන් කේක් එක පේන්නේ නැහැනේ. වටේම තියෙන මොකද? අයිසිං එක. ඒ වගේ ඒ ස්කන්ධ ටික පේන්නේ දැන් පුද්ගලයා පේනවා. හරි. ඔන්න දැන් මේ විඥානීය නාම රූප දෙක නිසා හටගත්ත විඥානය කියන එක හොඳට තේරුම් ගත්තොත් අපි මේ විඥානය කියලා කියන්නේ ඒ කියන්නේ දැනගන්නකම පුද්ගලයේ පොතක් පෑනක් පැදුරක් කියලා මොනවා හරි දැනගන්නකමක් ගත්තාම මේ දැනගන්නකම විපාක නාම රූප දෙකට අයිති නැහැ. මේ දැනගන්නකමට වෙන නාම රූප දෙකක් හම්බුනේ නැත්තම් නාම රූප දෙක පැත්තට මේ දැනුම තිබ්බේ නැත්තම් මේ දැනගැනිල්ල මේ විඥාණය පවතින්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙනවා අනාහාරව නිරුද්ධ වෙනවා. මේ විඥානය කියන එක හේතු ප්‍රත්‍ය නාම රූප කියන ධර්මතා දෙක ප්‍රත්‍ය කරගෙන තියෙන්නේ. ඒ විඥාණයට නාම රූප දෙක හම්බ වුණොත් මේ විඥානය නිරුද්ධ වෙන්නේ දැන් ඇහත් රූපයක් දෙක නිසා Taman තුල මිනිස්සේ පුතක් කියන දැනගැනිල්ල කමක් ඇති වුණා. එතකොට දැන් මේ දැනගන්න කමට විපාක නාම රූප දෙක අයිති නැහැනේ. ඒක හේතුයි ඒ නිසා හටගත්තේ. දැන් වෙන රූපයකට හෝ නාමයකට හෝ බැසගත්තේ නැත්නම් ආදේශ කෙරුවේ නැත්නම් අපි මේ විඥාණය නාම රූප දෙක නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා මිසක ඒකට පවතින්න පුළුවන් කමක් නැහැ. යම් වෙලාවකදී මේ විඥාණයට පවතින්න පුළුවන් තැන් හතරක් තියෙනවා. රූපේ විඥාන ටිතියක්, වේදනාව, සංඥාව, සංකාරය කියන එක විඥාන ටිතියක්. ඒ කියන්නේ රූපේ කිව්වේ රූපේ, වේදනා, සංඥා, සංකාර කිව්වේ නාමය. මේ නාම රූප දෙක විඥාන ටිතියක් කියලා කියන එකනේ කිව්වේ. විඥානයේ පවතින්න තැන්. ඒ කිව්වේ වෙන මොකුත් නෙමෙයි. මේ බලන්න. දැන් නාම රූප දෙක නිසා මිනිස්යා කියන දැනුමක් ආවා විඥාණය හරි. දැන් මේ විඥාණයට දැන් අනිත් පැත්තට අපිට යන්න බෑ. හොඳට බලන්න නුවණින් නාම රූප දෙක කියන
ඇහත් රූපයක් දෙක රූපේ තාම මනුස්සය කියන දැනුම හැදිලා නැහැ. ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා චේතනා චෛතසික ටිකක් මනුස්සය කියන දැනුම හැදිලා නැහැ. මේ නාම රූප දෙක නිසා මනුස්සය කියන දැනුම හැදුනහම එයා දන්නවා දැනගන්නවා කියන එක විඥානයක්, එක මායාවක්, එක සම්මතියක්, එක ප්‍රඥප්තියක්. ඒකට ස්කන්ධ අයිති නැහැ. විඥාණයට රූප වේදනා සංඥා සංකාර කියන කිසිදු ස්කන්ධයක් ගෑවිලවත් නැහැ. ඒ නාම රූප දෙක නිසා වෙනමම හටගත් එකක් විඥානය කියන්නේ. මෙයාට වෙන රූප වේදනා සංඥා සංකාර කියන නාම රූප දෙකෙන් එකක්වත් අහුුනේ නැත්තම් පවතින්න බෑ. ඔය විඥාණයට අපි මෙහෙම ගත්තොත් නිකන් අන්තර්භවිකයා වගේ කියලා ගන්ධබ්බේ කියලා ගන්නකො මේ විඥාණයට. ඈ අපි කියමුකෝ ඇහත් රූපය දකිනකොටම මිනිස්සයා කියලා දැනගැනින්නක් ඇති වෙනකොට ওই විඥානය හරියට ගන්ධබ්බෙක් වගේ. ඇයි ඒ? මේක ඇති වෙන්න හේතු වෙච්ච ඇහත් රූපය දෙක පැත්තට අයිතිත් නැහැ. ඒක පුරාණ කර්මෙන් අටගත්තේ. අලුතෙන් නාම රූප දෙකක් හම්බ වෙලත් නැහැ. මම කියන එක තේරෙනවද දන්නේ. අලුතෙන් නාම රූප දෙකක් කියලා කිව්වේ මිනිස්සයා කියන අදහස එනකොටම මිනිස්සයා කියන අදහස මම රූපයකට තිබ්බොත් මිනිස්සයා කියන අදහසෙන් රූපයක් දිහා බැලුවොත් මිනිස්සයා කියන හැඟීමෙන් වේදනාව දිහා බැලුවොත් මිනිස්සයා කියන හැඟීමෙන් සටහන දිහා බැලුවොත් මිනිස්සයා කියන හැඟීමෙන් හිතන දේ දිහා බැලුවොත් මිනිස්සයා කියන දැනුම නැති වෙන්නේ තව තියෙන එකක් වෙනවා. අපි කියමු නාම රූප දෙක නිසා මිනිස්සයා කියන අදහස ආවා දැනගැනිල්ල ආවා. දැන් මිනිස්සයා කියන දැනගැනිල්ල ඇති වුණා අපිට දැනගැනිල්ල ඇති වෙච්ච රූපේ පැත්ත දිහා බලන්න නාම පැත්ත දිහා බලන්න ප්‍රඥප්තියක් නැහැ. කන බොන ආහාරයෙන් හැදුණු මහ භූත උපාදාය රූපේ නිසා ස්පර්ශයෙන් හැදුණු නාම ධර්ම ටික නිසා මිනිස්සයා කියන දැනගැනිල්ල ඇති වුණා. උන්න දැන් හොඳට දැනගැනිල්ල වෙනම අහුවෙලා තියෙනවා. ඒකට ස්කන්ධ නැහැ. මේ නාම රූප දෙක නිසා දැන් අපිට මේක ඇති වෙච්ච හේතුව පැත්තට නාම රූප දෙක පැත්තට මේ දැනුමෙන් එතකොට යන්න බෑනේ. හරි. බැරි වෙලා අපි මේ විඥානයේ උදේවැය නාම රූප දෙක නිසා Taman තුල දැනගන්නකම නැති වෙනවා නාම රූප දෙක නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ උදේවැයට සිහියෙන් හිටියේ නැත්තම් නුවණෙන් හිටියේ නැත්තම් අපි මොකද කරන්නේ? විඤ්ඤා සම්මතේ පරිහරණය කරනවා. ප්‍රඥප්තිය නිවාසය කරනවා කියලා කියන්නේ ඒ දැනගන්න Taman තුල ඇතිවෙච්ච දැනුමෙන් නාම රූප දෙක පැත්තට යනවා. ඔකට කියනවා උපගමනං උපාදානං කියලා. එතකොට අපි මිනිස්සයා කියන අදහසින් රූපේ පැත්තට ගියාම රූපේ දිහා බැලුවාම දැන් අපිට අර Taman තුල හටගෙන නැති වෙන විඥානීය අත්දැකීම නැති වෙන්නේ. ඒ විඥානීය රූපයක් අහුවෙච්ච ගමන්ම රූපේ විඥාන ටිතියක් විඥානයේ පිහිටි තැනක්. දැන් මේ රූපය පේන්නේ මිනිස්සෙක්ගේ වගේ. ඉස්සෙල්ලා එහෙම මනුස්ස කතාවක් නැති කන බොන ආහාරයෙන් හැදුණු උපාදාය රූපයක් තමයි යහත් රූපයත්. ඒබඳු රූපයක් නිසා මිනිසයා කියන සම්මතයක් ප්‍රඥාප්තියක් දැනගැනිල්ලක් නිරුක්ති මාත්‍රයක් Taman තුල සිහිවීම මාත්‍රයක් විතරක් වුණා. දැනගැනිල්ලක් විතරක් ඇති වුණා. ඒකට කිසිදු ස්කන්ධයක් අයිති නැහැ. විපාක පැත්තේ තියෙන නාම රූප දෙක මේකට අයිතිත් නැහැ. අලුතෙන් නාම රූප දෙකකට බැසගත්තෙත් නැත්තම් යන්නත් නැත්තම් මේ විඥාණය අනාහාරව නිවිලා යනවා. නමුත් එහෙම නිවෙන්න තිබුණු විඥාණයට අපි ඒ විඥාණය පරිහරණය කරන්න ගියාම ඒකට රූපයක් අහු වෙන්න තිබ්බොත් ඒ දැනගන්නවා මිනිස්සයා කියලා දැනගන්නාකම දැනගන්නාකම රූපයක් දිහා බැලුවොත් පොත කියන අදහසෙන් රූපයක් දිහා බැලුවොත් ඔන්න අර රූපේ පොත වගේ පෙනෙයි අර රූපේ මිනිසයා වගේ පෙනෙයි. එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? නාම රූප දෙක නිසා හටගන්න විඥාණය විඥානේ නාම රූප දෙකට බැස ගන්නවා. නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං වුණොත් අන්න ආයතන හැදිලා ජරා මරණ දුක එනවා සියලු දුකම හටගෙන ඇති. හොඳට බලන්න මෙන්න මේ කාරණාව. මෙතනයි මට ඕගලන්ට පෙන්වන්න ඕනේ. මුලින්ම දැක්කා පංච උපාදාන ස්කන්ධයේ උදේවැයේදී
කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් තිබුණා. ස්පර්ශයෙන් හටගත්ත වේදනා සංඥා චේතනා ටිකක් තිබුණා. දැන් වෙන ওই නාම රූප දෙකේ වෙන ප්‍රඥප්ති මුකුත් නෑ අපිට. අම්මා තාත්තා දුව පුතා පොත් පෑන් ඇඳ මුකුත් නෑ. ඒ නිසා තමන් තුල දැනගැනිල්ලක් ඇති වුණා. දැන් නාම රූපච්ඡ විඥානං කියලා කියන්නේ දැනගන්නකම. ඒ නාම රූප දෙක නිසා පැදුර පොත මිනිසයා ඇඳ ගැහණියෙක් පිරිමියෙක් කියලා දැනගැනිල්ලක් ඇති වුණා. ඔන්න හොඳට බලන්නකෝ. නාම රූප දෙක නිසා හටගත්ත තමන් තුළ ප්‍රඥාප්තියක් දැනුමක් දැනගැනිල්ල. දැනගැනිල්ල ඇති වෙන්න හේතු වෙච්ච නාම රූප දෙක පැත්ත බලන්න. ඒ පැත්ත මේ දැනුමෙන් බලන්න නැතුව හොඳට බලන්න බාහිර නාම රූප දෙක නිසා තමන් ගාවයි දැන් මේ දැනගැනිල්ල ඇති උනේ. තමන් ගාවයි ප්‍රඥප්තිය ඇති උනේ. තමන්ටයි ප්‍රඥප්තිය සිහි උනේ. තමන් ගාවයි සම්මතයේ සිහි උනේ. සම්මතයේ හටගත්තේ විඥානය කියන්නේ මායාව. උපන්න ඔන්න විඥානය. නාම රූප දෙක නිසා හේතුයි විඥානයේ ඵලයක් කියන්නේ දැන් මේ දැනගැනිල්ල එක අරකට අයිති නැහැ. ඒ පැත්ත දිහා බලන්න ඒ පැත්ත හඳුනන්න අපිට ප්‍රඥප්ති නැහැ. ප්‍රඥප්ති නැහැ. මෙන්න මේ නාම රූප දෙක නිසා දැනගන්නකම මිනිස්සයා පෑන පොත කියලා දැනගන්නකම ඇති වුණා. නාම රූප දෙක නැති වෙනකොට දැනගන්නකම Taman තුලම නැති වෙනවා කියලා යම් කිසි කෙනෙක් නුවණින් බැලුවොත් ඇහැ පැත්තේ රූපේ පැත්තේ නාම රූප දෙක පැත්තේ ප්‍රඥප්ති මුකුත් පෙනෙන්නේ නැහැ. එයාට ප්‍රඥප්තිය වෙනම පේනවා. මේ පෙනෙන්න හේතු වෙන නාම රූප දෙක ප්‍රඥප්තියයි. ඒ නිසා මේ පේන්න හේතු වෙන නාම රූප දෙක පරමාර්ථයයි යථාර්ථයක් සම්මතයක් මේ යථාර්ථයක්. ඒ දේ නිසා තමන් තුළ දැනගන්න බවක් එනවනම් මෙන්න මේක ප්‍රඥප්තියක් නිරුක්තියක් සම්මතයක්. සම්මතයයි පරමාර්ථයයි දෙක පේනවා. බැරි වෙලා මේ සම්මත ඇහින් නැත්තම් මේ විඥානයේ අත්දැකීමෙන් දැනගත්ත දෙයි අර නාම රූප දෙක දිහා බැලුවාම ඇත්තටම තියෙන දේ දිහා බැලුවාම ඔන්න දැන් බොරු ආදේශ කළා ඇත්තටම තියෙන නාම රූප දෙකට. එතකොට ස්කන්ධ ටිකේ යථාර්ථය වැහෙනවා. බොරුව කියන එක තියෙන එකක් වෙනවා. ඇයි ඇත්තටම කන බොන ආහාරයෙන් හැදුණු රූපේ තියෙන එකක් හරි. ඒ නිසා පොත මිනිස්සේ කියලා හිතට දැනුණු අදහස දැනගැනිල්ලක් විතරයි. Taman ගාව තියෙන විඥානය පහළ වෙච්ච හිතේ අත්දැකීම. ඒ අත්දැකීමෙන් ඇත්තටම තියෙන රූපෙ දිහා බැලුවහම මිනිස්සයා කියලා. දැන් මේ කන බොන ආහාරයෙන් හැදුණු රූපේ පේන්නේ අපිට මිනිස්සයා වගේ. එතකොට අපිට හිතෙනවා මේ මිනිස්සයා කියන එක කම්මතයක් බොරුවක්. මේ කිව්වට ඒක බොරුවක් වෙන්නේ කොහොමද? මේ අල්ලන්නත් පුළුවන්. මොකද දැන් මේ රූපය කියන එක තියෙනවනේ. අල්ලන්න පුළුවන්. එතකොට ඒ හින්දා අල්ලන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්, ඔස්සවන්න පුළුවන්. එතකොට අපිට පොත කියන එක බොරුවක් වෙන්නේ සම්මතය කියන එක ඇත්තක් වෙනවා. පරමාර්ථය කියන සත්‍යයක් තිබුණු තැනක ප්‍රඥප්තියක් හටගත්තා. සම්මතයක් හටගත්තා. ඒ සම්මතයෙන් ඒ ප්‍රඥප්තියෙන් අර පරමාර්ථ ඇත්තා වූ පරමාර්ථ ධර්මයන් දිහා බැලුවාම පරමාර්ථය වැහෙනවා. දැන් සම්මතය එතන තියෙනවා වගේ සම්මත කරගත්ත වස්තුව එතන තියෙනවා. ප්‍රඥප්තිය පනවපු වස්තුව එතන තියෙනවා වගේ ඒ විඥානය නිරුද්ධ වෙන්නේ. එතකොට අපිට බාහිරින් හම්බ වෙයි පොත් පෑන් පැන්සල් පැදුරු කොට්ට මෙට්ට මිනිස්සු ගෑනු බාහිර රූප පැත්තෙන් හම්බ වෙයි. ඒ හම්බ වෙන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි නාම රූප දෙක නිසා හට ගන්න විඥානය ආපහු නාම රූප දෙක පැත්තට ගිහිල්ලා. ඔන්න මෙතනදී මෙන්න මේ කාරණාව දිහා බලන්න. ඇහත් රූපයක් දෙක නිසා තමන්ගව දැනුමක් උපදිනවා. දැනගැනිල්ලක් ඇති වෙනවා. මිනිස්සයා පැදුර පොත කියලා. එතකොට ඇහත් රූපයක් දෙක තියෙන තැන ඉඳලා තමන් ගාවයි දැනුම ඇති වෙලා තියෙන්නේ. ඒ දැනුම එතකොට ඇහැ රූප පැත්තට අයිති නැහැ. යන්නේ.
එතකොට අර මං ඉස්සර කිව්වේ උපමාවකින් දුරකථනය ගැන ඉන්කමින් වගේ ඇතුළට කෝල් එකක් එනවා වගේ. හරි. ඊට පස්සේ කෙනෙක් Taman දැනගත්ත දෙයින් ඊට පස්සේ නාම රූප දෙක නිසායි දැනගන්න කැමැතුනේ. දැනගත්ත දෙයින් ඊට පස්සේ අර නාම රූප දෙක දිහා බැලුවා. එයාට එතකොට දැන් මේ නාම රූප දෙක නිසා මට හම්බුනේ දැනගන්න මිනිස්සෙක් කියන අදහසක් නේ. නාම රූප දෙක නැති වෙනකොට මන් තුලම මේ අදහස නැති වෙනවා කියලා බලන්න මම ඉගෙනගෙන නැහැ. එහෙම බැලුවේ නැත්තම් තියෙන ආදීනව ඉගෙනගෙන නැහැ. ඒ හින්දා දැනුම භාවිතා කරනවා, විඥානය භාවිතා කරනවා, ප්‍රඥප්තිය අසුරු කරනවා, සම්මතය භාවිතා කරනවා. ඒ විඥානයේ සම්මතයේ ප්‍රඥප්තියේ ඇහි අර නාම රූප දෙක දිහා බැලුවාම රූපෙම මිනිහෙක් වගේ පේනවා. දැන් අපිට මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා දන්නවනේ. හරි. දැන් නාම රූප දෙක නිසා හටගත්ත විඥාණය නාම රූප දෙක පැත්තට ගිහිල්ලා. දැන් උතන විඥාණය හරියට කේක් එකක් අයිසිං කෙරුවා වගේ යතහ භූතව තියෙන නාම රූප දෙක උඩින් තමන්ගේ විඥානයේ මායාව නැත්තම් ප්‍රඥප්තිය වහගෙන තියෙනවා. දැන් දන්නවා මේ ප්‍රඥප්තියෙන් වහගෙන ප්‍රඥප්තියෙන් සම්මතයෙන් පෙනෙන හින්දා සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට පෙනෙන හින්දා මේ තණ්හා උපාදානිය තියෙන්නේ අපිට. ඉතින් අපි දැන් සම්මතිය අයින් කරගෙන පරමාර්ථය අවබෝධ කරගන්න ඕනේ කියලා අහලා තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? මේ සම්මතය පුද්ගලයෙක් සත්වයෙක් කියලා පෙනෙනකම පරමාර්ථේ කන බොන ආහාරයෙන් හැදුණු කුණු පොකොටස් ටික සතර මහා ධාතුයි කියලා දන්නවා දෙක දන්නවා. හැබැයි දෙක දැන් අපිට හම්බෙන එක ගොඩේ. මේක මෙහෙම උනේ මොකක් හින්දාද කියලා දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ අපි. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බැලුවනම් බාහිර ඇහත් රූපියත් නිසා තමන්ගේ පැත්තේ දැනුමක් ඇති වෙලා තියෙන හොඳට බලන්න බාහිර ඉඳලා තමන් ගාව පුද්ගලයෙක් මිනිසෙක් කියන දැනුම ඇති වෙලා. ඒ දැනුමෙන් බාහිරට ගියාම බාහිර රූපේ පැත්තේ සද්දේ පැත්තේ පුද්ගලයේ සත්වයේ ගෙවල් දරවල් තියෙන දැන් දෙක දෙපැත්තක්. අපි උදාහරණයක් කිව්වොත් රහතන් වහන්සේ නමකුයි පෘථග්ජන කෙනෙකුයි හිටියොත් පෘථග්ජන කෙනාට ඇහත් රූපය දෙක නාම රූප දෙක නිසා මිනිසයා කියන අදහසක් එයි. එයා චතුරාර්ය සත්‍ය දන්නේ ඇහැ උපාදාන කරන්න එපා රූපී උපාදාන කරන්න එපා චක්කු විඤ්ඤාණ උපාදාන කරන්න එපා ඒ පැත්තට යන්න එපා. ඔක මායාවේ භූමිය කියලා අහලා නැහැ. ඒ හින්දා බය නැහැ. දුකේ නිවෙන්න නම් මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න. නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා. මනුස්සයා කියන දැනගැනීම ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට තමන් තුළ දැනගැනීම නැති වෙනවා කියලා ප්‍රඥප්තියක් තමන් තුළ ඉපද නිරුද්ධ වෙන එකට සම්මත අදහසක් තමන් තුළ ඉපද නිරුද්ධ වෙනකොට හොඳට සිහියෙන් ඉන්න. සම්මතයේ ප්‍රඥප්තිය භාවිතා කරන්න නම් යන්න එපා යථාර්ථය වෙයිලා මායාවේ භූමියට යන්න වෙනවමයි කියලා දෙන්න කෙනෙකුත් හිටියේ නෑ අහගත්තෙත් නෑ. ඒ හින්දා එයා මොකද කරන්නේ නාම රූප දෙක නිසා මිනිස්සයා කියලා දැනගෙනලා ආපු ගමම්ම සසර බොහෝ කල් ඇති හුරුවත් නිසා මිනිස්සයා කියන අදහසින් රූපේ දිහා බලනවා. ඔන්න දැන් රූපයට පේන්නේ පුතඥයාට මිනිස්සෙක් වගේ. ওই රූපේ දකිනකොට රහතන් වහන්සේ දකිනවා ඇහැ උපාදාන නොකොට යුතු රූපේ උපාදාන නොකොට යුතු ඒ පැත්තට නොයා යුතුයි. ඒකෙන් මිදිලා ඉන්න ඕනේ කියලානේ අහගත්තේ. මොකද දුක අහගත්තා ඇහැ කෙරෙහි රූපය කෙරෙහි බැසගෙන ඉන්න කමක් තිබුණොත් ඒව ඇසුරු කරගෙන ඉන්න කමක් තිබුණොත් තණ්හා උපාදාන වශයෙන් ගෙන තිබුණ කමක් තිබුණොත් භවය හැදිලා ජරා මරණ දුක එනවා. උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත් සියලු දුක නිරුද්ධ වෙනවා කියලා දැකපු හින්දා නාම රූප දෙක නිසා මිනිස්යා කියන දැනුමක් ඇති වෙනකොට නාම රූප දෙක නැති වෙනවා කියලා තමන් තුලම ප්‍රඥප්තිය හටගෙන නිරුද්ධ වෙනවා කියන එකට හොඳට සිහියෙන් ඉන්නවා. එතකොට එයාට පේන්නේ බහැර රූපයේ ඉඳලා තමන් තුල ප්‍රඥප්තියක් සිහි වෙනවා. රූපේ නැති වෙනකොට මිනිස්යා කියන ප්‍රඥප්තිය තමන් තුල නැති වෙනවා කියන තැනකින් විතරයි. දෙන්න දෙපැත්තේ. බලන්න අනිත් කෙනා
මිනිස්සයා පුද්ගලයා සත්වයා කියන අදහසින් පෑනක් පොතක් ගයක් කියන අදහසින් රූපෙ පැත්තට ගිහිල්ලා ඒ රූප පෑනක් පොතක් පැන්සලක් පැදුරක් හෝ සත්වයක් පුද්ගලයෙක් මේ කියන තැනකින් හෝ ස්කන්ධ ටික උපාදාන කරගෙන ඉන්නවා. දැන් රූපේ සත්වයක් කියලා කියන්නේ මොකද්ද? අත්වාද උපාදාන. ඒ රූපේ පෑනක් පොතක් පුටුවක් ඩෙස් එකක් කියලා කියන්නේ මොකද්ද? කාම උපාදාන. ඒ පැත්තට ගියා නම් මේ ගියේ ප්‍රඥප්තිය තමයි අර පැත්තට යන්න තියෙන එකම උපකාරක ධර්මය. මේ විඥානයේ තමයි නාම රූප දෙකට යන්න තියෙන එකම ගමන් මාර්ගය. විඥානයේ නාම රූප දෙකට බැසගත්තොත් ලෝකයේ හැදෙයි ගෙවල් දොරවල් ඉඩකඩම් මිල මුදල් පෙනේ. විඥානේ නැත්තම් නාම රූප දෙක පැත්තට යන්න බෑ අපිට. නුවණ විතරයි. නාම රූප දෙක නිසා යම් දැනුමක් ආවහම ඒ දැනගැනිල්ල Taman තුලම නැති වෙනවා කියන එකට 100න් හිතුවොත් නාම රූප පැත්තට යන්න බෑ. එතකොට මිනිසයා කියන අදහස Taman තුලම හටගෙන Taman තුලම නැති වෙනවා කියන එකට 100න් හිටියොත් බලන්න මිනිසයා කියන අදහසින් අපි ඇහැ පැත්තට රූප පැත්තට ගිහිල්ලා තියෙනවද කියලා නැඹුරු වෙලා තියෙනවද කියලා අපිට කිසිම ස්කන්ධයක් උපාදාන වෙලා තියෙනවද කියලා බලන්න නෑ. මොකද චතුරාර්ය සත්‍ය අහගත්තෙම පටිච්චසමුපාදය හරහා ඇහැ උපාදානව රූප උපාදානව තිබුණොත් ඒවා අල්ලගෙන තිබුණොත් භවය හැදිලා ජරා මරණ දුක එනවා කිව්වනේ. හරි. දැන් බලන්න බාහිර නාම රූප දෙක නිසා පුද්ගලයා කියන අදහස ඇති වුණාම පුද්ගලයා කියන අදහසින් රූපෙ දිහා බැලුවොත් රූපය පුද්ගලයෙක් කියලා අපිට අහුවෙලා නැද්ද කියලා බලන්න. අපි උපාදාන වෙලා නැද්ද කියලා බලන්න. රූප නාම රූප දෙක නිසා රත්තරන් රිදී ඇඳක් පුටුවක් ගෙයක් කියන අදහසක් ආවොත් ඒ අදහසින් රූපෙ දිහා බලලා රූපේ කියන්නේ රත්තරන් රිදී මුතු මැණික් ඇඳක් කියලා ගත්තොත් ඒ රූපේ උපාදාන වශයෙන් අරගෙන නැද්ද කියලා බලන්න. අරගෙන තියෙනවා. හොඳයි ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් බලන්නෙම චතුරාර්ය සත්‍ය හින්දානේ. බලනකොට Taman තුල නාම රූප දෙක නිසා ප්‍රඥප්තියක් දැනුමක් ඇති වෙලා තියෙනවා. නාම රූප දෙක නැති වුණොත් දැනුම නැති වෙනවා කියන තැනක 100න් හිටියෝ අර නාම රූප දෙක උපාදාන වශයෙන් ගන්න ඉඩ නැහැ. ඒ පැත්තට ගිහිල්ලා නැහැ. ඒ පැත්තට ගිහිල්ලා නැහැ. සමුදය දුරු වෙලා. ඒ හින්දා ඇහි රූප චක්කු විඤ්ඤාණ නිරෝධය සාක්ෂාත් වෙනවා. බලන්න විපාක නාම රූප දෙක පැත්තේ. විපාක නාම රූප දෙක පැත්තේ. Tamanට සිහි කරන්න පුළුවන් එකම නිමිත්තක්වත් තියෙද කියලා බලන්න. හොඳට නුවණින් බැලුවොත් බහැර නාම රූප දෙක නිසා Taman තුල දැනගැනිලි ඇති වෙලා තියෙනවා නම් සවිඥානික වේවා අවිඥානික වේවා ඔක්කොම දැනගැනිලි Taman තුලම ඇති වෙලා නම් බාහිර නාම රූප දෙකේ ඒ දැනගැනිලි තිබිලත් නැහැ තියෙනවත් නෙමෙයි තියෙනවද නෙමෙයි තියෙන්නේද නෙමෙයි බහැර නාම රූප දෙක නිරුද්ධ වෙනකොට Taman තුලම දැනගැනිලි නිරුද්ධ වෙනවා නම් බහැර නාම රූප දෙක පැත්තේ මේ දැනගැනිලි අනාගතයට තියෙන්නේත් නැහැ. එතකොට අපිට උත්තරයක් හම්බ වෙනවා මොකද්ද මේ යථාභූත ස්වභාවය නිසා යම් ප්‍රඥප්තියක් නැත්නම් යම් දැනගැනිල්ලක් ඇති වෙනවා නම් Taman තුල නාම රූපච්ඡ විඥානං එතකොට Tamanට හොඳට පේනවා මේ විපාක ස්කන්ධ දෙකේ යථාභූත ස්වභාවය වෙන් කරලා වෙනම පේනවා. ඒ නිසා හටගත්ත ප්‍රඥප්තියක් සම්මතයක් නිරුක්තියක් මායාවක් බොරුවක් නැති දෙයක් මේ දැනගැනින්න කියලා දන්නවා. මේ බොරුව තියෙන දෙයට ආදේශ කළොත් සම්මතයයි පරමාර්ථයයි දෙකම එක ගොඩට දාගත්තොත් සම්මතය ඇත්තක් වෙනවා සියලු දුක නිදින්න වෙනවා කියන එක පෙනේ. ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් නොබෝ දවසකින් ස්පර්ශ ආයතන 6 පැත්තේ නාම රූප දෙකේ සම්පූර්ණ ශුන්‍යතාවය ළඟ සිටී. හොඳට බලන්න විපාක නාම රූප දෙක පැත්තට
ඇත්ත නිසා Tamanට යම් යම් දැනගැන්ලි ඇති වෙනකොට දැනගැන්ලි අත්දැකීම විපාක නාම රූප දෙක පැත්තට ආදේශ නොකළොත් ඒක ප්‍රඥප්තියක් සම්මතයක් නිරුක්තියක් නාම රූප දෙක නිසා මේ විඥානය දැනගැන්ලි ඇති උනේ නාම රූප දෙක නැති වෙනවා කියලා දැක්කොත් බාහිර ශුන්‍යතාවය ලැබ සිටිනවා. අන්න ඒ විදිහට කරනකොට එහාට හම්බ වෙන ආශ්‍රව කියලා කොටසක්. දැන් මේ ටික දැනගත්තට නාම රූප දෙක නිසා තමන්ගාව දැනුමක් ඇති වෙනකොට ඒ දැනුමින් නාම රූප දෙක පැත්තට ගිය හුරුව ගෙවිලා නැහැ. මේක දැනගත්තා කියලා. බොහෝ සසරේ කළා තියෙන්නම මේ වැරද්ද ලෝකයේ හැදෙන විදිහටමයි හිටියේ නාම රූප දෙක නිසා හටගන්න විඥාන නාම රූප දෙකට බැසගන්න සලස්සනවාමයි. විඥාණයට තිතියක් ලබා දෙනවමයි. ඒ හින්දා විඥානය නිරුද්ධ වෙන්නේ ආයත උපදිනවා. ආයත විපාක ටික නාම රූප දෙක නිසා විඥානය හට ගන්නවා. නාම රූප දෙක නැති වෙනකොට විපාක නිරුද්ධ වෙනවා. විඥාන නිරුද්ධ වෙන්න ඕන. නමුත් ඒ විඥාණයට ආයත තෙල් පොහොර සපයනවා. එතකොට මෙන්න මේ විදිහට දකිනකොට හුරුවක් ඇති වෙනවා. මේ හුරුව දකිනවා නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනවා විඥානය නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ උදේවැට හොඳ සිහියෙන් හිටියොත් සම්මතයක් හැටියට දකින්නවා පරමාර්ථය වෙන් වෙලත් පෙනෙනවා සම්මත පරමාර්ථ දෙක එක ගොඩේ තියෙද්දි ගලවන්න අපි දඟලලා මහන්සි වෙච්ච මහන්සිලා ගලව ගන්න බැරුණා කියලා දැක්කනේ. ඒ කියන්නේ අපි පරමාර්ථ වශයෙන් පවතින නාම රූප දෙක නිසා උපදින විඥානයේ අත්දැකීම නැත්තම් උපදින ප්‍රඥප්ති වශයෙන් සිහිවීම සම්මත වශයෙන් දැන ගැනීම ආදේශ කළාම ඒකෙන් බැලුවාම සම්මතය පරමාර්ථය දෙකම එක ගොඩට වැටුණානේ දැන් අපි දන්නවා පරමාර්ථය කියන්නේ ආහාරයෙන් හැදුණු රූපය ධාතුයි සම්මතය කියන්නේ පුද්ගලික සත්වයේ සම්මතය අයින් වෙච්ච දවසට පරමාර්ථය එළඹ සිට දවසටයි දුකෙන් මිදෙන්නේ කියලා දන්න හින්දා කේස් ලෝම් නියදත් හම්මස්නහර කියලා මේක පුළුවන් තරම් කඩ අපි මොකද කරන්නේ මේ රූපයේ පුද්ගලයේ හැටියට පෙනෙනකම ගෙවා ගන්න වෙහෙසන එක නෙමෙයි කරන්නේ. ගෙවෙයිද කියලා බලන්න. යටින් අත දාලා අයිසින් එකකින් කේක් කෑල්ල දැන් වැහිලා තියෙන්නේ. මේ කේක් කෑල්ල වෙනම අයිසින් ටික වෙනම වෙන් කරපු දවසටයි මම මේ දුකෙන් නිදහස් වෙන. එදාට මේ කේක් කෑල්ල වෙනම දකින්න ඕනේ අයිසින් ටික වෙනම ගන්න ඕනේ. කියන වගේ තැනකින් දැනගෙන ඒකට මම කරන්න ඕනේ මොකද්ද? හිමී යටින් අත දාලා අයිසින් ටික තියෙද්දි යටින් අත දාලා කේක් කෑල්ල අයින් කරගන්න ඕනේ කියන වගේ තැනකින් අයිසින් එකට යටින් කේක් කෑල්ල කුඩු එළියට ගන්න මහන්සි වෙනවා. ඉතින් ඒ වගේ ස්කන්ධ ටික තියෙන තැනක පුද්ගලයා අයින් කරන්න කියලා ස්කන්ධ ටික සම්මර්ෂණය කරනවා. ගෙවෙයිද කියලා බලන්න. බුදුහාමුදුරු දේශනා කරන්නේ මේක කේක් කෑල්ල මේක අයිසින්. ඔබ කේක් කෑල්ල අයිසින් නොකර හිටපන්. කියනවා වගේ එකක්. එතකොට ඉතින් මේ දෙක වෙන් වෙලා තියෙන්නේ. එච්චරයි. ඒ වගේ මේ විපාක නාම රූප දෙක මේ ප්‍රඥප්තිය මේ නාම රූප දෙක නිසා ප්‍රඥප්තියක් ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට ප්‍රඥප්තිය නැති වෙනවා කියන ඇත්තට සිහියෙන් ඉන්න ප්‍රඥප්තියෙන් ඒ දිහා බලන්න එපා. ඒක ප්‍රශ්න විසඳෙයි කියන්නේ. හරි සරල සිද්ධියක් කියන්නේ. එතකොට ඕක පෙන්වුවාට චුට්ට ඇත්තන් විඥානයේ අත්දැකීමේ නාම රූපයට ගිය හුරුව තියෙන. ඕක තමයි ආශ්‍රව කියන්නේ. කාමාශ්‍රව භවශ්‍රව ditthyaශ්‍රව කියන්නේ කාම වස්තු කියලා දැනගත්ත ගමම රූපේ යනවා. බාහිර තියෙන දේවල් කියන දැනුමෙන්ම මේ පැත්තට යනවා. තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා දැනුමක් එනකොටම නාම රූප දෙක නිසා ඒ දැනුමෙන් බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන පැත්තටම යනවා. එතකොට හැම වෙලාවෙම විඥානයේ රූපයක පිහිටන්ඩ නාම රූප දෙකට බැසගන්න උපාදාන ස්කන්ධයට පැමිණෙන්න උපාදාන ස්කන්ධය උපාදාන වශයෙන් ගන්නට හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ කාම දිට්ඨි අත්වාද කියන ධර්මතා ටික. ඔය ඔක්කොම ටික තියෙනවා.
කාම දිට්ඨිය අත්වාද කියන ටික ඔක්කොම නාම රූප දෙක නිසා හටගන්න විඥානයක් විදිහටයි තියෙන්නේ. ඒක ඒ උපාදාන ස්කන්ධයට ගිය ගමම්ම ඇත්තයි. ඇත්තයි. මං කිව්වේ නාම රූප දෙක නිසා හටගන්න විඥානේ මනුස්සේ පොතක් ගයක් කියලා. ඕක දකින්න පුතාපතේ කර්ම කියලා. ඕක කර්මසිත. ඔය කර්මසිත නාම රූප දෙක නැති වෙනකොටම මේ කර්මසිත නිරුද්ධ වෙනවා. කර්ම ක්ෂය වෙනවා. කර්ම රැස් වෙනවා. නමුත් ඒ කර්මසිත නාම රූප දෙකට බැසගත්ත ගමන්ම කර්ම විඥානය. ඒක ප්‍රතිසන්දියක් වෙනවා. ඒක ඇත්තක් වෙනවා. එතකොට මම මේ කතා කරන තැන හරි වටින ටිකක්. දැන් ඕගොල්ලන්ට තියෙනවා හුරුවක් ගෙවන්න. ඒ හින්දා ඔන්න දැන් භාවනා කරනවා අපි මෙහෙම. භාවනා කරනවා නිවන් දකින්න. අපිට කැලේට ගිහිල්ලා හාමුදුරුවෝ වගේ රෑ දවල් දෙකේ පුළුවන් තරම් උත්සාහවත් වෙලා භාවනා කරන්න විදිහක් නැහැ. අපි ගිහි ඇඳුමින් ඉන්නේ අපිට කන්න බොන්න දෙන්නේ නැහැ කවුරුවත්. ඈ එතකොට තව අපේ වගකීම් යුතුකම් තියෙනවා රැකී රක්ෂාවල් කරන්න ඕනේ. හැබැයි ඉතින් ඕව කරගන්න ගම මම සසර දුකින් එතර වෙන්නත් ඕනේ. ඒ හින්දා මම ටික ටික පුළුවන් විදිහට උත්සාහවත් වෙනවා ලෝකෙ තුල ඉන්න ගමම්ම ලෝකෙන් එතර වෙන්න. දැන් මට සරල ක්‍රමයකුත් තියෙනවා මට නුවණ භාවිතා කරන්න විතරයි ඕනේ. හරි. ඒ කියන්නේ වැඩ කටයුතු කරන ගමන් කාර්යාලයට යනවා වාහනයක යනවා නැත්තම් මොන හරි වැඩ කටයුතු කරන ගමන් පුළුවන් තරම් සම්මාදිට්ඨි පුරුෂයන් සම්මාදිට්ඨිය පෙරටුව ස්කන්ධයන්ගේ උදේවැය බලන්න අමාරුයි වගේ වෙලාවකදී. ඒ වගේ වෙලාවකදී වායාම සති හොඳට උත්සාහවත් වෙන සිහියෙන් ඉන්න. එතකොට වායාම සති කියන දෙකෙන් තමයි සමාධිය ඇති කරන්නේ. වායාම සති කියලා කියන්නේ උත්සාහවත් වෙන සිහිය පවත්තන්න. මොකේද? හැම වෙලාවෙම සම්මාදිටියට අනුව. නාම රූප දෙක නිසා හටගත්ත විඥානේ නාම රූප නිරෝධයෙන් නිරුද්ධයි කියන එක දැලීම නොදැන අවුරුදු 100 ජීවත් වුණා 30 ජීවිතේ එක දවසක් ජීවත් වුණත් වටිනවා කියන තැනකින් තහවුරු කළේම මම මේ විඥානයේ අත්දැකීමෙන් නාම රූප දෙක දිහා බැලුවොත් මුළු අනන්ත සංසාරෙම විනාශ කරගත්තා නේද? මායාවේ භූමියට ගියා නේද? මගේ බෙල්ල මම දැලි පිහකින් මම්ම කපාගත්තා වගේ නේද කියන තැනකින් තව පැත්තකින් එයා දන්නවා පංච උපාදාන ස්කන්ධය කියන්නේ රෝගයක්, හුලක්, ගඩක්, අනිත්‍ය දෙයක්, දුක් දෙයක් කියලා දන්නවා. ඒ කියන්නේ මේ විඥානයේ අත්දැකීමෙන් නාම රූප දෙක පැත්තට ගිය ගමන්ම පංච උපාදාන ස්කන්ධය. පංච උපාදාන ස්කන්ධයක් ඉපදිනවා. ඒ කියන්නේ මම දුක උපද්දවා ගන්නේ, මම හතුරෙක් හදාගන්නේ, මම රෝගයක් හදාගන්නේ කියලා දන්නවා. ඒ හින්දා සිහියෙන් ඉන්නවා බාහිර නාම රූප දෙක නිසා තමන් තුල පාරේ යනකොට ලයිට් කනවා තාපය මූද පේනවා උරුල්ලේ කිගිලනවා ගොඩ නැගිල්ල සිනමා සාලා මොනවා හරි තමන් තුල දැනුම ඇති වෙන කමට හොඳට මේ බස් එකේම මේ ዋහනේම අනිත් අයත් එක්කත් යද්දි තමන් අදහස් වලින් එළියට යන්නේ නැතුව එළියේ ඉඳන් තමන් ගාව දැනුම් ඇති වෙවි යන කමට හොඳට සිහිය භාවිතා කරනවා. ටිකක් හුරු වුණාම පුළුවන්. එතකොට මේ විදිහට සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්නවා. අර අනේ පිළිසිතානන්ට පෙන්වන්නේ සරියුත් මහ රහතන් වහන්සේ ගැහැවිය ඔබගේ විඥානයේ ඇසුරු නොවේවා රූපය ඇසුරු නොවේවා චක්කු විඥානය ඇසුරු නොවේවා කන උපාදාන වෙන්න එපා රූපේ සද්දේ උපාදාන වෙන්න එපා සෝත විඥාන උපාදාන වෙන්න එපා. ඒ කියන්නේ දැන් අපි බස් එකේ යනවා එහෙන් රූපයක් දකින ගොඩ නැගිල්ලක් කියන දැනුම ඇති වුණා කියනකොට ඔන්න ඔබගේ විඥානේ. දැන් ඕක ආපහු ඇහැ පැත්තට රූපේ පැත්තට චක්කු විඥාන පැත්තට තියන්න එපා ගොඩ නැගිල්ල කියලා. ඒ ඇහැ රූප චක්කු විඥාන නිසා ගොඩ නැගිල්ල කියලා දැනුම ඇති වුණා ඇහැ රූප නැති වෙනවා. තාම ලොකුවට පේන්නේ හිරව කියනවා වගේ හිතාගෙන ඉන්නේ. මෙහෙම කරද්දී ලොකුවට බාහිර වස්තුවක් ඇත්ත වෙලා අල්ලගෙන හිත හැසිරෙන්න ඉඩ නැහැ හිතට. ඔය වගේ සිහියෙන් ඉන්නවා. බැරි වෙලා හරි
ස්කන්ධයේ උදේවැයට සිහියෙන් ඉන්නවා. ඒ කියන්නේ විපාක නාම රූප දෙක පෙනෙන ඇහෙන දේ නිසා තමන් තුල ප්‍රඥප්ති වශයෙන් දැනුම් වශයෙන් දැනගැනීම වශයෙන් තමන් තුල ඇති වෙලා නැති වෙනවා ඇති වෙලා නැති වෙනවා කියන එකට සිහියෙන් ඉන්නවා ඈ. තමන් ඒවෙන් බල නොබලිය යුතුයි. ඕකට තමයි අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති. ඉදිරියට යනවා ආපහු වෙන හොඳට සිහියෙන් දැනගන්න. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. වටපිට බලන හොඳට සිහියෙන්. සමෙන්ජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හොති. අතපය හකුවන දිගාරනකොට හොඳට සිහියෙන්. සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති. පාසියු හඳන පොරවනකොට එතකොට අසිතේ පිතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. කනකොට බොනකොට කඩා කනකොට සිහියෙන්. එතකොට ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ භාවිතේ තුන්වෙනි භාවය සම්පජානකාරී යනකොට එනකොට හිටක ඉන්නව නිදාගන්න විදුරු කරනකොට සිහියෙන් කියලා කිව්වේ සති සම්පජාන්‍ය කියලා කිව්වේ ඔය වගේ සිහියෙන් ඉන්නවා. ඒකත් අමාරුයි නම් තමන් තුල සති නිමිත්ත තියාගෙන කුමන හෝ සමත කමටහනකින් ටික ටික හරි බාහිරයට නොරැවටි ඉන්න හිත රැක ගන්න විදිහට සිහියෙන් කටයුතු කරගන්න. එහෙම ඉන්නකොට අපි කියමු එක තැනක ඉඳගෙන ඉන්නවා භාවනා කරන්න හදනවා භාවනා කරන වෙලාවේදී දැන් ඔන්න මෙතනදී ස්කන්ධයන්ගේ උදේවැය නුවණින් බැලුව හැකි ඕගලන්ට අර වගේ වැඩ කටයුතු කරන බලන්න බෑ ස්කන්ධයේ උදේවැයට 100යි නාම රූප දෙක නිසා විඥානය හට ගන්නවා දැනුමක් ඇති වෙනවා නාම රූප දෙක නැති වෙන බවට 100යි දැන් බැලුව හැකි ඉඳගෙන ඉන්නකොට දැන් සිහි වෙනවා අපිට අපි කියමු යාළුවෙක් අපි කියමු සමන් නැත්නම් රෝසන් කියලා සිහි වුණා කියලා සිහි වෙනකොටම තමන් හොඳට දන්නවා මංගාව මේ සිහි වෙන එක මේ දැනුම මේක සම්මතයක් මේක ප්‍රඥප්තියක් මේක විඥානය බහැර නාම රූප දෙක නිසායි මේ සමන් කියන රෝසන් කියන අදහස ඇති උනේ මේ අදහස දැනුම තමන් තුලමයි ඇති උනේ බහැර නාම රූප දෙක නැති වෙනකොටම නැති වෙනවා මම මේ දැනුමින් රූපේ දිහා බලපු හින්දා නේද රූපයක් කුසානුනේ රූපයක් සමන්ුනේ. එයා මේ සමන් කියන අදහසට අයිති රූපයක් අයිති නාමයක් අතීතයේ තිබුණෙත් නෑ ඒ දෙක නිසායි හටගත්තේ. මේ සමන් කියන අදහසට අයිති නාමයක් හෝ රූපයක් හෝ දැනුත් නෑ. ඒක තමන් තුල ඉපද නිරුද්ධ වෙනවා. මේ සමන් කියන නමට අයිති නාමයක් හෝ රූපයක් හෝ අනාගතයේදී දින්නෙත් නැහැ කියන එක පෙන්වන්නේ. ඒ කියන්නේ මට අම්මා කියලා සිහි වුණා නම් නාම රූප දෙක නිසා මන් තුල අම්මා කියන දැනගැනිල්ලක් ඇති වුණා. නාම රූප දෙක නැතුව මන් තුල දැනගැනිල්ල නැති වෙනවා නේද කියලා පෙන්වනවා. සමුදය ධම්මානුපස්සීව කායස්මි. හරි. එහෙම හටගත්තු දැනුමින් මේ රූපෙ දිහා බලපින්ද නේද රූපේ අම්මා වුනේ. තව ටික ඉස්සරහට ගිහලා ඔන්න පෙන්වනවා. ඇත්තටම නාම රූප දෙක නිසා අම්මා කියලා දැනුමක් හටගත්ත. එතකොට මේ නාම රූප දෙක පැත්තේ එහෙම කෙනෙක් හෝ පුද්ගලෙක් හෝ අම්මා කියන කමක් අතීතයේ තිබුණෙත් නැහැ. දැන් තියෙනවත් අනාගතයේද නැහැ කියලා ඔහොම යමක් සිහි වුණාම සිහි වෙච්ච එකේ සිහි වෙච්ච අරමුණ විදර්ශනා කරන්නට උදේවැය පෙන්වන්නට නාම රූප දෙක නිසා තමන් තුල ඇතිවෙච්ච දැනගැනිල්ල නාම රූප දෙක නැති වෙනකොට ඒ දැනගැනිල්ල නැති වෙනවා. මේ දැනගන්න විදිහේ දෙයක් බහැර කවදාවත් තිබෙත් නැහැ තියෙනවත් නෙමෙයි තියෙන්නේද නැහැ. අතීත අනාගත වර්තමාන තුන් කාලෙම නාම රූප දෙක නිසා තමන් ගාව දැනගැනිල්ලක් ඇති වෙනවා. එතකොට කාලයක් යනකොට තමන්ට සිහි කරන්න පුළුවන් හිතට සිහි කරන්න පුළුවන් විඥානයේ අත්දැකීමක් විතරමයි. විඥාණයට විඥාණයමයි සිහි කරන්න පුළුවන්. අම්මා තාත්තා දුව පුතා රෝෂාන් එතකොට සමන් රංජිත් නැත්නම් යාළුවා පුටුව මේසේ කැත්ත පිහිය පොරව කියලා සිහි කරන්න පුළුවන්. එයා දන්නවා මේ සිහි කරන්නේ ඔක්කොම විඥානීය අත්දැකීම. මෙහෙම සිහි කරන කිසිම දෙයක් බහැර නාම රූප දෙකේ කවදාවත් තිබිලා නැහැ. නාම රූප දෙක නිසා Taman තුල මෙබඳු දැනගැනීමේ ප්‍රඥප්තිය ඇති වෙලා තියෙනවා. එබඳු දැනගැනීමේ ඒ ප්‍රඥප්තියන්ගේ දෝෂය හටගෙන නිරුද්ධ වෙන බව
දැක්කේ නැතුව ඒ ප්‍රඥප්තියෙන් ඒ දැනගැනිලුනේ නාම රූප පැත්තට ගියේ හිඳයි රූපේ පැත්තේ කැත්තක් පොරවක් උදැල්ලක් පුටුවක් මේසයක් හම්බ වුනේ. පුද්ගලයෙක් සත්වයක් හම්බුනේ කියලා දකිනවා. ඒ හිඳයි කැතිපොර උදළු වලට තණ්හාව ඇති වෙන්න උනේ කියලා දකිනවා. එතකොට ඒ වගේ අරමුණු ටිකක් සිහි වෙන විදර්ශනා කරලා හිතාමතාම නතර කරනවා. මොකද එක දිගට විදර්ශනා කර කර ගියොත් එපා වෙනවා. තමන්ට චිත්ත සමාධිය ගොඩක් අඩු වෙනවා. ආපහු ටිකක් සති නිමිති තියාගෙන හොඳට ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය වඩලා ආපහු සිහි වෙන අරමුණක් විදර්ශනා කරන්න. බය වෙන්න එපා. තමන්ට සිහි වෙන්න හැම දෙයක්ම නාම රූප දෙක නිසා හටගත් විඥාණයට ඇති විඥානීය අත්දැකීමක්මයි ඔයගලන්ට සිහි වෙන්නේ. ප්‍රඥප්තියක්මයි සිහි වෙන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ සිහි වෙන කිසිදු දෙයක් අපිට සිහි වෙන කිසිදු දෙයක් බහැර ස්පර්ශ ආයතන හයේ කවදාවත්ම අබේට එක දෙයක්වත් බහැර ස්පර්ශ ආයතන හයේ කවදාවත්ම තිබෙත් නැහැ තියෙනවත් නෙමෙයි තියෙන්නේ නැහැ. ඒ පැත්තේ තියෙන්නේ අනිමිත්ත බවක් ශුන්්‍යත බවක් අපරිහිත බවක්. ඔව් නාම රූප දෙක නිසා විඥානය හටගෙන නාම රූප නිරුද්ධ විඥාන නිරුද්ධයි කියලා බලනකොට ස්කන්ධයෙන් උදේ බලනකොට ස්පර්ශ ආයතන හය පැත්තේ අනිමිත්ත ශුන්්‍යත අපනිහිත ලක්ෂණය තමයි පේන්නේ. ප්‍රාර්ථනා වශයෙන් ගන්න දෙයක් නැහැ. ඒ පැත්තට යන්න නිමිති නැහැ ඕගොල්ලන්ට. ඒ පැත්තේ තියෙන ශුන්්‍යතාවය. ඒකයි පෙන්වන්නේ යතෝ යතෝ සම්මසති කන්දාන උද්‍යප්පයන් ලබතේ පීති පාමුජ්ජං අමතන්ත විජන්ත. ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට නිවන දැනගෙන ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා කියලා කියන්නේ නොබෝ දවසක නිවන දැනගත්තා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. නාම රූප දෙකේ ශුන්‍යතාවය දකිනවා. ඇයි ශුන්‍යතාවය දකිනකොට නාම රූප දෙකේ ඔන්න දුක පිරිසෙන් දැක්කා. නාම රූප කියලා විපාක ස්කන්ධ ටික සත්ව පුද්ගලා ආත්ම වශයෙන් ශුන්‍යයි කියලා ශුන්‍ය ස්කන්ධ ටිකක් කියලා දැනගත්තා. සත්‍ය පුද්ගලයේ දේවල් කාරණා හැටියට උපාදාන වශයෙන් ඒ පැත්තට ගිහිල්ලා නැහැ. සමුදය දුර වෙලා. ඒ හින්දා හටගත් දේවල් නිරුද්ධ වෙනවා. මොකද අහුවෙලා තියෙන වස්තු නැහැ කවදාවත්. තිබුණෙත් නැහැ තියෙනවත්. ඕගොල්ලොම මේ ලෝකයෙන් දුකෙන් ප්‍රඥප්තියෙන් සම්මතයෙන් ඈතර කරවන්න මිදෙන්න ස්කන්ධයන්ගේ උදේවි ඥානෙට හොඳට හිත තියෙන කෙනෙකුට නිවන් මාර්ගයට එන්න ලෝකෙන් ඈතරට එක රැයක් එක දවල්ක් ඇති. එකම එක රැයක් එක දවල්ක් විතරක් ඇති මේ ජීවිතේම Taman කෙලින්ම සෝතාපන්න බවට පත් වෙන්න. එයා දන්නවා විඥානය නිසා හටගත් නාම රූප දෙක නිසා හටගත් විඥානය නාම රූප දෙක නැති වෙනවා කියන එක බැලිය යුතුයි. ඕක නොකළොත් මෙහෙම විලා දුක එනවා. මෙහෙම කළොත් මම දුක උපාදාන කරගත්තේ නැහැ දුකට කියන නුවණ එනවා. ඒ නිසා ඔන්න ඔය විදිහට එක තැනක ඉඳගෙන ඉන්නකොට අම්මා තාත්තා දුව පුතා කියලා සිහි වෙන එකක් ගානේ ගන්න. එකක් බලද්දී තව තව දේවල් වලට සිහි වෙන්න පුළුවන්. නමුත් ඒව නොසලකා හැරලා දරුවා කියලා අදහසක් ගත්තනම් මේ දරුවා කියන අදහස නාම රූප දෙක නිසා හටගත් විඥානයක් සම්මතියක් ප්‍රඥප්තියක් මන් තුල හටගත් අදහසක් නේ කියලා හොඳට හිතන්න ඇතුලේ. එහෙමම හිතන්න. මේක ප්‍රඥප්තියක් සම්මතියක් විඥානයක් අදහසක් මායාව. ඒකට හේතු වුණා කන බොන ආහාරයෙන් හැදුණු රූපය ස්පර්ශයෙන් හටගත් නාමය. ඒ දෙක නිසා හටගත් එකක්. නාම රූප දෙක නැති වෙනවා. එතකොට අතීතයේදී දරුවා කියලා නාම රූප දෙක නිසා මංගාව දැනගෙන ඉන්නක් නම් ඇති වෙලා ඇති කවදාවත් නාම රූප දෙක පැත්තේ මෙහෙම කෙනෙක් හෝ දෙයක් තිබුණෙත් නැහැ හිඳලත් නැහැ නේද කියලා පෙන්නනවා. දැනුත් එහෙමයි අනාගතෙටත් වෙන්නේ. ඔන්න ඔය වගේ සිහි වෙනක විදර්ශනා කරනවා. ඔක තමයි උද්‍යව ඥානය කියලා කියන්නේ. Tamanට සිහි වෙන දෙයක් තියෙනවා නම් ඒකට කියනවා විඥානීය අධ්‍යක්ීම විඥානය සම්මතයේ ප්‍රඥප්තිය ඒකට අයිති ස්කන්ධයක් කියන්න එපා. ඒ විඥානයේ පිහිටන්ඩ බිමක් ඉඳ තියන්න එපා.
ඒකට රූප වේදනා සංඥා සංකාර කියන කිසිවක් ගෑවෙන්න තියන්න එපා. ගෑවෙන්න තියන්න එපා. තිබ්බොත් එපමණකින් ඉවරයි. දරුවා කියන අදහස රූප වේදනා සංඥා සංකාර කියන නාම රූප දෙක නිසා වේදනා සංඥා සංකාර කියන නාමයේ ඇහැට රූපය දෙක රූපය මේ නාම රූප දෙක නිසා දරුවා කියන අදහසක් ආවා. ඔන්න අදහස නාම රූප දෙකෙන් මිදිලා. නාමයයි රූපයයි නාම රූප දෙක හේතුයි දරුවා කියන දැනගැනිල්ල ඵලයක් විඥානය. නාම රූප දෙක නැති වෙනකොට දරුවා කියන දැනගැනිල්ල නැති වෙනවා කියලා බලන්න දරුවා කියලා කියන්නේ කියලා රූපයක් පැත්තට නැඹුරු වෙන්න එපා. දරුවා කියන දැනගැනිල්ලට අයිති. වස්තුවක් නැති වුණොත් දරුවා කියන දැනගැනිල්ල හිටින්නේ නැහැ. එහෙම එකක් ඇත්ත නෙමෙයි. සම්මතය ඇත්තක් නෙමෙයි. එතකොට ඕගලන්ට එහෙම සම්මත දේවල් බාහිර ස්පර්ශ ආයතන හයි තියෙනවා නෙමෙයි. සම්මතය ඇත්තක් කියන්නේ අපි දැනගන්න දේවල් බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ තියෙනවා නම් ගහක්, ගෙයක්, පුටුවක්, මිනිසෙක්, ගැහණියෙක්, පිරිමියෙක් කියලා දැනගන්න රූපක් තියෙනවා වුණාම තමයි ලෝකෙ කියන්නේ. හරි. ඔය විදිහට විදර්ශනා කරනවා. ඊට පස්සේ තව පැත්තකින් තමන් වැඩට ගියොත් හෝ ගමනක් ගියොත් හෝ පුරුද්දක් හිටියට තියාගන්න පැය කාලක් හරි භාගයක් හරි දවසේදී ඒ වැඩ පොළට ගියාම ගමනක් ගියාම ඒ පැත්තේ පුද්ගලයෝ ඉන්නවා සත්වයෝ ඉන්නවා දේවල් තියෙනවා කියලා බාහිර රැවටිච්ච අත්දැකීම් ටිකක් පැත්තකට ඇවිල්ලා සුද්ධ කරනවා. ඔය පිටපත යන හඳුනන පිටපත පාරිශුද්ධ කියලා එකක් තියෙනවා. පිටපතේ ගිහිල්ලා දැක්කහම ආවහම දැකපු අවස්ථාව රාග දේශ මොහ ඇති වුණොත් ඒව සුද්ධ කරනවා. ඒ කියන්නේ ඔන්න වැඩට ගියා මට රංජිත්ව හම්බුණා නිමල්ව හම්බුණා කමල්ව හම්බුණා කියන වගේ දැනුම් ටිකකින් ආවේ. ඉතින් වැඩ කටයුතු කරගෙන මූණකට හොදගෙන ආලා රැය කෑමක් කාලා නිදා ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඉඳගෙන රංජිත්ව නිමල් කියලා ඒ අරමුණු ටික ඇත්තටම උනේ මේකනේ. ඔහොම චුට්ටක් භාවනා කරලා නිදා ගන්න විනාඩි 5ක් විතර. ඕම කාලයක් යනකොට කිසිදු වෙහසක් නැතුව විමුක්ති පරිපාචනීය ධර්ම කියලා එකක් තියෙනවා. මේක ටික කාලයක් යනකොට හොඳට මොහු කරනවා. හොඳට නුවණ එනවා. කොච්චරද කියනවනම් හිතට සිහි වෙන හැම එකකම අනිත්‍යයි කියන වචන විතරක් කියන්න පුළුවන් මට්ටමක් එනවා. ඒ කියනකොට ඕගොල්ලෝ අනිත්‍යයි කියන අනිත්‍ය සංඥා විතරයි වඩන්නේ. හැබැයි ඕගොල්ලන්ට වැඩෙන්නේ උද්‍යව විඥානය වෙනවා. ඒකයි මෙතන තියෙන සුවිශේෂීකම. ඇයි? දරුවා කියලා අනිත්‍යයි කියනකොට එයා දන්නවා ඒක අනිත්‍යයි කියලා කියන්නේ නාම රූප දෙක නිසා මංගාව හටගත් අදහසක්. මේ අදහස සිහි වෙලා නැති වෙනවා කියන අදහස. එතකොට මෙහෙම හිතන කෙනෙක් හෝ දෙයක් බාහිර කොහෙවත් හිටියේ නැහැ තිබුණෙත් නැහැ. මංගාව හටගත් එක නැති වෙන හින්දා මේ අනිත්‍යයි කියලා කිව්වේ. ඒක තියෙන්න බෑ. මොකද මංගාවනේ දරුවෝ කියන අදහස ඇති වෙලා තියෙන්නේ. ඒකට ආහාර නැති හින්දා මංගාවම නැති වෙනවා. ඔය වගේ බොහෝම කෙටි ක්‍රම හම්බෙනවා. දැනට මම හිතනවා භාවනා කරන්න ඕනේ හැටි ඔය විදර්ශනා කරන හැටි. ඔයිට අමතරව සමතකමටහනක් වඩන හැටි ආනාපාන සතිය වඩන හැටි බුදු ගුණ අසුභය මරණය වඩන හැටි අපිට ඕන තරම් අහගන්න ක්‍රම තියෙනවා. අහගන්න ඒවා වැරදි නෑ. ඒවා හරි. අනිත් ස්වාමීන් වහන්සේලාගෙන් අනිත් ගිහි අය අනිත් තැන්වල තියෙන කමටහන් වැරදි නෑ. ඒවා හරි. එතකොට මෙතන තියෙන්නේ පොඩි අඩුවක් විතරයි. ඒකට මේ වගේ විදර්ශනා කරන ක්‍රමයක් එකතු කරගන්න. එතකොට හරියනවා. එතකොට උද්‍යව ඥානෙ සම්මර්ෂණය කරනවා. මෙන්න මේ විදිහට උද්‍යව ඥානෙ බලනකොට සංස්කාරයන්ගේ භංගය පේන දවසක් එනවා. භංගය කියලා කියන්නේ ඇත්තටම Taman තුල තාම පේන්නේ නාම රූප දෙක නිසා දරුවා පුතා ගෙදර කියලා දැනුමක් ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනවා. මේ විඥානයේ අත්දැකීමට මේ ප්‍රඥප්තියට තව පැත්තකින් සංඛාර කියලා තව පැත්තකින් කියන දුව පුතා අම්මා තාත්තා කියලා නාම රූප දෙක නිසා හටගන්න විඥානය නැත්නම් නාම රූප දෙක නිසා හටගන්න මේ දැනුමට සම්මතයට ප්‍රඥප්තියට නිරුක්තියට විඥානයේ මායාවක් කියප එකට කියනවා සංස්කාර කියලා. මේකේ ස්වභාවය තමයි අනිත්‍යයි. නාම රූප දෙක නිසා හටගන්න මේ දරුවා පොතපත පෑන කියන දැනගැනීම නාම රූප දෙක නැති වෙනවා. අනිත්‍යයි.
උපාද වය ධම්මනෝ ඉපදිලා නිරුද්ධ වෙනවා. නාම රූප දෙක උපදිනකොටම ඇති වෙනකොටම තමන් තුල ඉපදෙනවා. හරියට වයනකොට වතුර බිඳුවක් අටගත්තා වගේ. නාම රූප දෙක නැති වෙනකොටම තමන් තුල නැති වෙනවා. උපාද වය ධම්ම. උපජිතව නිරුද්ධಂತಿ. තමන් තුල ඉපද නිරුද්ධ වෙනවා. පටස් ගල බෙදිලා යනවා. නාම රූප දෙක නිසා බිත්තිය පැදුර දරුව කියලා අදහස් ඉපද නිරුද්ධ වෙනවා. උපජිත නිරුද්ධ. තේසං උපසමෝසුකු. ඒක ඒව සංසිඳෙනවා නම් තමන් තුළ. ඒක තමයි සැපේ. තේසං උපසමෝසුකු. ඒක සංසිඳීම සැපයි. දුව පුතා අම්මා තාත්තා කියන අදහස් බාහිරය නිසා බලනකොට ඉබේම උපදින කම නැහැ. නුවණයි. හිතලා වුණ ප්‍රඥප්තිය මෙහෙම එකක් වෙනවා කියලා ඇසුරු කළ හැකි. එතකොට ඒ සංස්කාර ධර්ම උපදින එක තමන් ගාව සංසිඳුණු. ඒකේ නිරෝධයට බලනවන සංසිඳීමට බලනවන ඒක තමයි ලෝකේ සැප. නමුත් අපි මොකද කරන්නේ? සංස්කාර පරිහරණය කරනවා. දුව පුතා අම්මා තාත්තා පුත පැත්ත කියලා එන නාම රූප නිසා හටගන්න විඥානය සංස්කාර ධර්මයේ උපදින ඒකෙන් නාම රූප දෙක දිහා බලනවා. එතකොට අපිට සංස්කාර නිට්ටයයි. පොත් ගහ කොළ ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන මිල මුදල් නැද දුව පුතා කියලා සත්‍යය කියලා මේ සියලු සංස්කාරේ පරිහරණය කරනවා. එතකොට අපි උතර මම කිව්වා ඔක කර්මයි කියලා. ওই නාම රූප නිසා විඥානය කියන මේ තැන හරි සුවිශේෂී. ස්කන්ධයන්ගේ උදේවැය කියන තැන මම අද දවසේ දකින්නේ මුළු නිවනම කුළු ගන්නවලා කැටි කරලා පෙන්නපු පිරිසිදුම ලෝකෝත්තර මාර්ගයේ වැඩෙන තැන. ඒක බලබලා ඉන්නකොට සංස්කාරයන්ගේ භංගය ඔයගලන්ට අහු වෙනවා. ඒ කියන්නේ නාම රූප දෙක නිසා දරුව කියන අදහස අසගත්ත නාම රූප දෙක නැතිවට මංගාව මේ දරුව කියන අදහස නැති වෙනවනේ කියලා බැලුවට තාම පේන්නේ නැහැ. බාහිර දරුවා ඒ වුණාට හිටියනේ ඉන්නවනේ කියන තැනින් පේන්නේ තව බලන්න. ඔන්න කාලයක් යනකොට නාම රූප දෙක නිසා දරුවා කියන අදහස ඇවිල්ලා නාම රූප දෙක නැති වුණොත් මේක විදිලා යනවනේ කියන නුවණ පෙනෙන මට්ටමට එනවා. අන්න එතකොට තමයි මෙහෙම තමන් තුල බිඳිලා යන දේ බාහිර නාම රූප දෙකට ආදේශ කළා ලෝකයක් හදාගන්න එකේ බය දකින්නේ බය පේ ආදීනව පේන්නේ බය පේන්නේ ආදීනව පේන්නේ. එතකොට තමයි මේකෙ මිදෙන්න ඕනකම හිතෙන්නේ සංස්කාරයන්ගේ කියලා හොඳට ඔය ඔක්කොම නුවණ මේව ගන්න ඕනේ මම මේ කිව්වට එක ගොඩට ඔක්කොම එනවා පෙළට වුණ වෙලා ස්කන්ධයන්ගේ උදේවැය බලන්න සිහියෙන් ඉන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න කිව්වේම ඒ හින්දායි. බාහිර නාම රූප දෙක නිසා තමන් තුළ දැනුමක් ඇති වෙනවා දැනගැනිල්ලක් ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනවා කියන එකට සිහියෙන් ඉන්න. නාම රූප පත්‍ය විඥානං නාම රූප නිරෝධ විඥාන නිරෝධා කියලා කියනකොට ප්‍රඥප්තිවනේ සම්මත වශයෙන් වචන වල හිර වෙන්න එපා. තමන්ගේ භාෂාවෙන් තමන්ගේ ජීවිතයෙන් දකින්න ඈත් රූපයක් දෙක රූපය ඒ නිසා හටගන්න වේදනා සංඥා චේතනා නාම ඒ නාම රූප දෙක නිසා විඥානය කියන්නේ පොතක් පැන්සලක් පැදුරක් මිනිසෙක් කියලා පේන දේ දැනගන්නකම. නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා ඈත් රූපයක් දෙක වෙන වෙනකොට නාම ධර්ම විදෙනවා ඒ නැති වෙනකොට ප්‍රඥප්තිය තමන් තුළ ඉපද නිරුද්ධ වෙනවා උපජ්ජිතා නිරුද්ධති ඉපද නිරුද්ධ වෙනවා කියලා පේනවා. කන ශබ්දයක් දෙක රූපය ඒ ස්පර්ශය නිසා සෝත සම්පස්ජා වේදනා සද්ද සංඥා සද්ද සංචේතන කියන නාමයේ ඒ දෙන්න නිසා බල්ලෙක් දුරනවා වාහනයක් යනවා ළමයෙක්ගේ කටහඬ අහවල් කෙනාගේ කටහඬ අමරදේව මහත්තයා කටහඬ නන්දාමාලි කටහඬ කියලා දැනුමක් ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා. එතකොට ශබ්ද වලට නිමිති නැහැ. ශබ්ද වලට නිමිති නැහැ. එතකොට නාම රූප දෙක නිසා මෙහෙම දැනුමක් ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනවා. ඔය වගේ ස්පර්ශ ආයතන හයේම බලන්න. ඉඳගෙන ඉන්නකොට ওই ටික තමයි කරන්නේ. එතකොට ඔකට ගොඩාක් උපකාරයි හිතේ දුවන ගතිය අඩු වෙන එක අඩු වුණු ඉක්මනට පේනවා. ඒ සඳහා සමතකමටනක් වඩන්න.
සමත කමඨහන වඩා ගන්න උපකාර පිණිස කායික වාචික සංවරයක් ඇති කරගන්න එක සීලය. සීලයක පිහිටලා චිත්ත සමතයක් හදාගන්න ගමන් ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් නාම රූප දෙක නිසා හටගන්න විඥානයේ නාම රූප දෙකෙන් මිදිලා තමන් තුළම උපජිත නිර්ජන්ති ඉපද නිරුද්ධ වෙන ධර්මයක් තමයි කියනක හොඳට ඉක්මනට පෙනේ. එතකොට බහැර නාම රූප දෙකට ආදේශ වෙන්නේ නැහැ, වෙන්න ඉඩ නැහැ. රහතන් වහන්සේලා කියලා කියන්නේ මේ ඥානයේ අකෝපයයි. බහැර නාම රූප දෙක පැත්තට හීනකින්වත් යන්නේ. රහතන් වහන්සේ නම. ඒ කියන්නේ නාම රූප දෙක නිසා හටගත්ත සම්මතය නිරුද්ධ වුණාම අර පැත්තට යන්න බෑ. ඇහැ රූප පැත්තට යන්න බෑ. ඒකද කියනවා ඇහැ උපාදාන වශයෙන් රූපේ උපාදාන වශයෙන් කන උපාදාන වශයෙන් ශබ්ද උපාදාන වශයෙන් නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ මන ධම්ම උපාදාන වශයෙන් නොගෙන මිදිලා කියලා. ඒ උපාදාන වශයෙන් නොගෙන මිදෙන ක්‍රමය තමයි හුරු වෙවි යන්නේ. දැම්මම ඒ පැත්තට යන්නේ නැතුව ඉඳ හුරු වෙවි යන එක තමයි ස්කන්ධ මුදිය බලනවා කියන්නේ. හුරුව සම්පූර්ණ වෙච්ච තැනට තමයි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ. එතකොට මෙලොවදීම ලෝකේ ඉන්නවා ලෝකෙන් මිදිලා. එතකොට ඒ හින්දා ලෝක නිරෝධය සාක්ෂාත් වෙනවා. ඇහැ ලෝකයේ රූපේ ලෝකයේ චක්කු විඥානේ ලෝකයයි. ඒක පරිහරණය කරනවා ඇහෙන් රූපයක් බලනවා ඒකෙ මිදිලා. ඒ නිසා Taman තුල දැනුමක් එනවා කියන තැන නුවණින් බලාගෙන ඉන්නවා පේනදී. හැබැයි ඒ මිනිස්සෙක් ඒක ගහක් ගලක් කියලා මේ දැනුමින් ඒ පැත්තට ගිහිල්ලා නැහැ. මිදිලා ඉන්නේ. ලෝකයේ අර පැත්තට යද්දී. ඒ හින්දා ඇහැ රූප චක්කු විඥානේ අහකට යනකොට නිරුද්ධ වෙන බව සාක්ෂාත් වෙනවා. දුක පිළිදෙන දකිනවා සමුදය දුර වෙනවා නිරෝධය සාක්ෂාත් වෙනවා කියන ටික කළා ඉවරයි කියන තැනට ගියාම රහතන් වහන්සේ කියන. ඉතින් ඒක නොබෝ දවසකින් උගලන්ට කළ හැකි මේ කතා කරන දේ හරිම වේගවත්ව උගලම නිවන කරා අරගෙන යන උජුකෝ නාමසෝ මග්ගෝ. ඒ මාර්ගය බොහොම ඍජුයි. බොහොම කෙලින් තියෙන නිවැරදිව. ගංගා යමුනා සරබු මහයි පෙර දිගට හැරිලා පෙර දිගට පවතිනවා වගේ මේ ගංගාව මහණි හරියටම නිවන්ට හැරිලා නිවන්ට බර පවතිනවා. ඕගොල්ලෝ ওই ටික ස්කන්ධෙක උදේ බලනවා කියන එක විතරක් කරන්න. නිවනටම බැසගනි හිත. හරි. ඔය ටික මතක් කළා ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්. තේරුණාද කියපු ටික? එහෙමයි සානි. මම සාමින්ස අප්‍රමාණ පින්න වහන්සේට හරිම ලස්සනයි. හොඳටම විස්තේරුණා. හොඳටම වීර්ය ගන්න ඕනේ කියලා තේරුණා. ඒ ටික කරන්න පුළුවන් කියලා වහන්සේ කියලා වීර්ය ගත්තොත් හිස් නෑම නොබෝ දවසක. එහෙමයි ස්වාමීන් වහන්සේ. කල්ප ගානක දුක එක සතියයි දෙකයි ගෙවිලා යන්නේ. මේ පල් වෙන්නේ නැහැ එක තැනක. Tamanටම පේනවා. අද උදේ ඉඳන් රැ වෙනකන් ස්කන්ධයන්ගේ උදේ බලන්න ගත්තා හවස් වෙනකොට බහැර නාම රූප දෙකේ ශුන්‍යතාවය පේනවා. ඒක එළඹ සිටින තැනට ටික 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 යන්න පුළුවන්. Tamanටම පේනවාමයි මෙහෙම දෙයක් තියෙනවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොනවා හරි ප්‍රශ්න තියෙද? එහෙනම් අපි අවසන් කරමුනේ. හරි. සාදුකාරයක් දෙන්නකෝ. කරගන්න මේ සියලුම ආකාරයෙන් පහළ කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනය තුපාප සීල දනාවක් මේ අරණ්‍ය ශ්‍රේෂ්ඨ ස්වාධිපති ශාසන මාම ක්‍රිෂ්ඨකාරක සිල් දෙවියන් පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගන්න දිව්‍යුත්පතන බෝධියකින් උතුම් වෙන සෙනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සාකසත්තු චුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං බුද්ධ ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा බෝධියන්තු සියම්පතං. ඒ වගේම අපිට මේ ශාසන දායාදී ලබා දුන්නා වූ අපවත් වූ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා තුළු සංඝ පීඨන් වහන්සේලා සිහිපත් කරනවා. ඒ වගේම අපේ
මිය පරලෝකීය උදෙනෝපිය ගුරුවර නෑදෑ බන්දු මිත්‍ර ආදී සහෝදර කල්යාණ මිත්‍ර ආදී යම් ඥාති සමූහයක් පින් බලාපොරොත්තු ඇතන මේ ජීවිත සාංසාරිකවත් ඒ සියලු දෙනාටම අපි කළා මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ පින් අනුමෝදන්ව අපගේ ඥාතින් දුකෙන් මිදී සපවත් භාගයටපත් වීම උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි ඥාතින් පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හරි එතකොට එහෙනම් මේ දේශනාව ශ්‍රවණය කළා වූ අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් පින්වත් සියලු දෙනාටත් මේ ධර්ම දේශනා කළා වූ ධර්ම ශ්‍රවණය කළා වූ ඔබ අප සියලු දෙනාම සම්පාදනය කරගත්තා වූ මේ ධර්මයන්ගේ ආනිසංස බලයෙන් මේ ජීවිතයේදීම සියලු දුකේ නිවීම සාක්ෂාත් කරගන්නට ලැබෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. සාදු සාදු